නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු. සදහවත් පින්වත්නි, අපි දිගටම පසුගිය වැඩසටහන් වලදී ඉගෙන ගත්තේ පිනක ඇති වටිනාකම. පිනක් විසින් අපට දෙන උදව්ව, අප රැස් කරන්නා වූ පින අපිව අනතුරු වලින් බේරෙන විදිය. එතකොට ඒ වැඩසටහන් වලින් පිනගෙන කියවිච්ච දේ අපි ඒවා කියා දුන්නේ බුද්ධ දේශනා ආශ්‍රයෙන්. එතකොට නොනැත්තෙකුට අනේ අපිට පින් වැඩක් නැහැ, අපි කාටවත් වරදක් කරන්නේ නැහනේ, ඒ නිසා අපිට අමුතුවෙන් පින් කරන්න ඕනේ කියලා අර ඒ වගේ මිසදිටු අදහස්, වැරදි අදහස් සමහරුන්ට ඇති වෙනවනේ. ආන් ඒ වයින් බැහැර වෙලා ඉඩ ලැබෙන වෙලාවට පින් කරගන්න අවස්ථාව ලැබෙනවා. එතකොට පිනක් ගැන අපිට අහන්න ලැබුණේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවලින්. එතකොට උන්වහන්සේගේ බුදු කෙනෙක් පහළ වීමේ මූලික පරමාර්ථය චතුරාර්ය සත්‍ය දේශනා කිරීමයි. එතකොට මේ චතුරාර්ය සත්‍ය දේශනා කරද්දී උන්වහන්සේ පිනගෙන දේශනා කළෙත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න සුදුසු පරිසරයක් ලබා දෙන්නයි. ඒ පින් තියෙන කෙනාට තමයි ඒ අවස්ථාව ලැබෙන්නේ. පිනක් නැති කෙනාට ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. එතකොට එහෙනම් බුදුරජාණන් වහන්සේ පින රැස් කරගන්න කියලා දේශනා කළා. ඒ විතර නෙමෙයි. උන්වහන්සේ පව ගැන ඉතාම හොඳට පැහැදිලි කළා. මං හිතන්නේ මේ ලෝකේ වෙන කිසිම කෙනෙක් එච්චර හොඳට පාපේ විස්තර කරයි කියලා. පව, පවේ ස්වභාවය, පවෙන් බේරෙන ආකාරය, පවෙන් වළකින ක්‍රම බුදුරජාණන් වහන්සේ දේශනා කළාද නැද්ද? දේශනා කළා. ඊළඟට පව් වල ඇති භයානකකම් උන්වහන්සේ දේශනා කළා. පව් වල උන්වහන්සේ දේශනා කළා විසඳුම් නැති පව් පහක් ගැන. ඒ පවක් කෙනෙකුට කෙරුණොත් විසඳුමක් නැහැ. ඒ කියන්නේ පවෙන් මග අරින්න ක්‍රමයක්
නෑ. ඒවට මොනවද කියන්නේ? ආනන්තරීය පාප කර්ම. ඒ කියන්නේ පාප කර්මයක් ආනන්තරීය පාප කර්මයක් තමන්ගේ අතින් සිද්ධ වුණොත් ඒකේ මග අරින්න බෑ. අනිවාර්යයෙන් මේකේ විපාක ලැබෙනකන් විසඳුමක් නැහැ. ඒක විඳවන්නම ඕනේ. අතරක් නැතුව විපාක දෙනවා කියන අර්ථය තමයි ආනන්තරීය පාප කර්මය කියලා කියන්නේ. එතකොට ආනන්තරීය පාප කර්ම පහක් මේ සංසාරේ යන කෙනෙකුගේ අතින් වෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මොනවද මේ පහ? තමන්ගේ අතින් තමන්ගේ අම්මා මැරෙන්න පුළුවන් කිව්වා. තමන්ගේ පියා මැරෙන්න පුළුවන් කිව්වා. රහතන් වහන්සේ නමක් ඝාතනය වෙන්න පුළුවන් කිව්වා තමන්ගේ අතින්. එතකොට මේ සංසාරේ යන කෙනාගේ අනතුරු මේ තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ දුෂ්ට සිතින් බුදුරජුන්ගේ ඉලේසෙල වෙන්න පුළුවන් කිව්වා. ඊළඟට සංඝ ભેදේ කෙරෙන්න පුළුවන්. මෙන්න මේවා යමෙකුගේ අතින් සිද්ධ වුණොත් සුනේසුම්. එයාට මේ සංසාරේ යන කෙනෙකුට මේ ආත්මේ පරිස්සම් වෙලා ඉඳී. නමුත් අපි දන්නවද ඊළඟ ආත්මෙට අහුවේ කියලා. ඒ නිසා අපිට මේ ආත්මේ අපේ ජීවිතවල සිද්ධ වෙන අර්බුද බලද්දී අපිට නොසිතූ දේවල් නොසිතූ කරදර වෙලා නේද? නොසිතූ අර්බුදවල පැටලෙන්න අවස්ථා වෙලා නේද? ඉතින් මේ ආත්මෙත් අවිශ්වාස දේවල් වෙලා තියෙද්දි එතකොට නමුත් මේ ආත්මය අපි ආනන්තරීය පාප කර්ම ගැන ඉගෙන ගත්තු නිසා මව්පියන්නේ වටිනාකම් ඉගෙන ගත්තු නිසා සංඝයාගේ සමගිය ගැන ඉගෙන ගත්තු නිසා පරිස්සම් වෙලා ඉඳී. ඊළඟ ආත්මෙ ගිහිල්ලා කොහරි උපන්නොත් ඒ ඊළඟ ආත්මෙ උපදින පරිසරය තුල මේව ගැන කවුරුවක් කතා කරන්නේ නැත්තම් ගොදුරු වෙන්න බැරිද? අන්න බීසුණු සසර. එතකොට මේවා බුදුරජාණන් වහන්සේ තමයි කියලා දුන්නේ. මේ ලෝකේ වෙන කිසිම කෙනෙක් දන්නේ නැහැ මේ ආනන්තරීය පාප කර්ම ගැන. කිසිම කෙනෙක් දන්නේ නැහැ මේ පව කියන එක මේ ජීවිතේ සිද්ධ වෙන හැටි. එතකොට ඒ හරි විදිහට දන්නේ නැති වුණාම පව කියන අදහසින් වැරදි විග්‍රහයක් තියෙනවා. ඒ සමහරට ආගම් වල උගන්වන්නේ තමන් අදහන ආගමෙන් අර වෙන එකකට සැලකුවොත් පව්. එහෙම අර පව් වැරදි විදිහට තෝරනවා. ඒ බඳු ලෝකෙක මේ ක්‍රියාවේ තියෙන භයානකකම උන්වහන්සේ පෙන්වලා දුන්නා. එතකොට ඒ වගේ අනතුරුදායක ඉරණමක් කරා යන සුළු. කියන්නේ හැම ආත්මෙම බේරි යන්න බැරි සසරක් තමයි අපි මේ ගත කරන්නේ. ඒ කියන්නේ හැම ආත්මකම එහෙම බේරිලා යනවායි කියන එක ලේසි වැඩක් නෙවෙයි. ඉතින් එහෙම යන ගමනේදී අපිට මනුස්ස ලෝකයේ උපදින්න ලැබෙනවා කියන්නේ දුර්ලභ එකක්. දෙවියන් අතර උපදින්න ලැබෙනවා කියන්නේ දුර්ලභ එකක්. ඔය අවස්ථා දෙකේදී විතරයි පිනක් ගුණත් රැස් කරගන්න පුළුවන්. දෙවියන් අතරත් පුළුවන්. එයි අර සද්දෙවිඳු ඒ සුජා දෙවගණ සමග විශ්වලාගෙන ඇවිල්ලා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට දානි දුන්නේ නැද්ද? දෙවිවරු ඇවිදින් සංඝයාට උපස්ථාන කළේ නැද්ද? රුවන්වැලි මහා සෑය හදද්දී දෙවිවරු ඇවිදින් උදව් කළේ නැද්ද? එහෙනම් දෙවිවරුන්ටත් පින් කරන්න අවස්ථාව ලැබුණා. මිනිසුන්ටත් පින් කරන්න අවස්ථාව ලැබුණා. එතකොට
ඒ දෙවිවරුන් වෙලා ඉපදුනොත් බේරෙන්න පුළුවන්. මනුස්සත්වයේ රැකගත්තොත් බේරෙන්න පුළුවන්. දැන් බලන්න අර ඔබ අහලා ඇති මේ සාරිපුත්ත මොග්ගල්ලාන රහතන් වහන්සේලාට අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාට බැනලා උන්වහන්සේලා කෙරෙහි වෛරය බැඳගෙන භික්ෂුවක් හිටියා. මොකද මේ භික්ෂුවගේ නම කෝකාලික. ලාභ සත්කාර මුල් කරගෙන සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේට වෛරය බැඳා. තමන්ට ලාභ සත්කාර ලැබෙන්නේ නැහැ කියලා. ඒ වෛරය බැඳගෙන අපහාස කළා ගරහලා පව් එවලම විපාක දුන්නා. ඇඟේ ගෙඩි දැම්මා. එතකොට එයා ඊළඟට කෙලීම මේ හේතු නිසා යන්න තියෙන්නේ නිරේ. නිරේ යනවා කියන්නේ ආයේ මනුස්ස ලෝකෙට එන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. දෙවියන් අතරට යන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. ඉතින් මේකෙන් බේරන්න බ්‍රහ්මෙක් ඇවිල්ලා පෙනී හිටියා. මොන බ්‍රහ්මෙක් කතා කළා? කාටද? කෝකාලිකට. බ්‍රහ්ම රාජෙක් තුදු කියලා බ්‍රහ්ම රාජෙක් පෙනී හිටිලා කිව්වා මේ සූත්‍ර දේශනාවල මේවා තියෙන්නේ. කිව්වා මේ සාරිපුත්ත මොග්ගල්ලාණන් වහන්සේලා කෙරෙහි හිත පහදවා ගන්න කිව්වා. එතකොට කෝකාලික කිව්වා කවුද තමුසේ? මම බ්‍රහ්ම රාජෙක් කිව්වා. එතකොට කෝකාලික කිව්වා බ්‍රහ්ම රාජෙක් නම් එහෙට වෙලා හිටපන්. මට මේ මොකද්ද කියන්න. එතකොට ඒ කෝකාලික බ්‍රහ්ම රාජයාත් මේ අසත් පුරුෂයාට උපදින්නකටම කටේ කෙටේරියක් කියලා දොස් කියලා ගියා. එතකොට බලන්න මේ කෝකාලිකව බේරගන්න බැලුවා. බේරගන්න බැරි වුණා. එතකොට සංසාරේ ගමන් කරන සත්වේකුට Taman හොඳ පැත්තට හරව ගන්න අවස්ථා දෙකක් තියෙනවා. එකක් මිනිස් ලෝකේ උපත. අනික දෙවියන් අතර උපත. ඒතර මේ අවස්ථා දෙකෙන් මනුස්ස ලෝකේ දැන් අපි ඉන්නේ. මේ මනුස්ස ලෝකේ උපත ලැබිච්ච අය මේ අවස්ථාව අහිමි කර ගන්නවා කියලා. පැහැදිලිද නැද්ද? පැහැදිලි. මේ මනුස්ස ලෝකෙ උපදින කෙනෙක් මනාකොට තිසරණේ පිහිටන්න තියෙන අවස්ථාව අහිමි කර ගන්නවා. ධර්මයෙන් හරි විදිහට තේරුම් ගන්න තියෙන අවස්ථාව අහිමි කර ගන්නවා. පින රැස් කර ගන්න තියෙන අවස්ථාව අහිමි කර ගන්නවා. මේම අහිමි කරගත්තාම එයාට දෙවියන් අතරට යන්න තියෙන අවස්ථාවත් අහිමි වෙනවා. නැවත මනුස්ස ලෝකෙට එන්න තියෙන අවස්ථාවත් අහිමි වෙනවා. ආයි ගිලිහි යනවා. එතකොට අපි මේ පින ගැන ඉගෙන ගත්තේ දිගටම මනුස්ස ලෝකෙත් දිවි ලෝකෙත් රඳවන්න උදව් වෙන එක. ඒ කියන්නේ පිනෙන් තමයි මිනිස්සයා මිනිස් ලෝකෙට රඳවන්නේ. වෙන දෙයකින් නෙමෙයි. එතකොට පිනෙන් තමයි සත්වයා දිව්‍ය ලෝකෙ රඳවන්නේ. එතකොට මනුස්ස ලෝකෙ රැඳෙන්න බෑ පින නැත්තම්. දිව්‍ය ලෝකෙ රැඳෙන්නත් බෑ පින නැත්තම්. එතකොට මනුස්ස ලෝකෙ රැඳිලා ඉන්නවනම් හරි තැනක. දැන් බලන්න මේ පසුගිය දවස්වල අර ඉරාකේ අර්ථස්වාදී පොඩි දරුවෝ පුංචි දරුවෝ රැස් කරලා ඒ දරුවන්ගේ අතට බෝනික්කු දීලා පිහිදෙනවා. දීලා අර ඒගොල්ලෝ අත්අඩංගුව ගත්ත කෙනෙක්ව ඒක ත්‍රස්තවාදියේ බෙල්ල කපනවා. ළමයින්ට පේන්න. පිහින් බෙල්ල කපද්දී ළමයින්ට කියන මෙන්න මේ විදිහට කපපන් අර බෝනිකන්ගේ බෙලි. එතකොට අර පොඩි උන් අර බෝනිකන්ගේ බෙලි කපනවා. ඒ අර ලොකු වෙලා මිනිස්සුන්ගේ බෙල්ල කපන්න උගන්වනවා.
දැක්කද නරක තැන ඉපදුනා. ඒ නරක තැන උපදින්න ගෙනිච්චි කවුද? එයාගේ පින් අඩුකම. මනුස්ස ලෝක උපදින්න පින තියෙනවා. හරි තැනට ගෙනියන්න පින නැහැ. දැක්කද වෙනස? මනුස්ස ලෝකෙ උපදින්න පින තිබ්බා. හැබැයි හරි තැන උපදින්නත් පිනක් ඕනේ. ඒතර මනුස්ස ලෝකෙත් ඉපදිලා හරි තැනත් ඉපදිලා එයා අතෑරියොත් එයාට සුළුපටු පරාජයක්ද? එයාට බරපතල පරාජයක්. මේ සංසාරය යන කෙනෙකුට බරපතල හානියක්. දැන් එතකොට අර පොඩි දරුවට ඒක උගන්වන්නේ පිනේ නාමෙන්. කොහොමද උගන්වන්නේ? මේ විදිහට මේ ඒගොල්ලන්ගේ ආගම විශ්වාස කරන්නේ නැති කෙනෙක්ව මේ විදිහට බෙල්ල කපාපන්. එතකොට උඹ ස්වර්ගය යනවා. එතකොට අර පොඩි දරුවා ඉගෙන ගන්නේ එහෙනම් මට ස්වර්ගය යන්න තියෙන ක්‍රමය මොකද්ද? කවුරු හරි කෙනෙක් හොයාගෙන මිසදිටු කියලා ඒගොල්ලෝ හිතන කෙනෙක් හොයාගෙන බෙල්ල කපන එකයි. එතකොට මෙබඳු මතයක් හරි කියලා හිතාගෙන පිළිගත්තොත් යම් සමාජයක ඒ සමාජයේ ජීවත් වෙන මිනිස්සුන්ට මොනතරම් කටුක ඉරණමක්ද අයිති වෙන්නේ. ඉතින් එහෙම පරිසරයක තමයි අපිට මේ බුදුරජාණන් වහන්සේ ඇත්ත කියලා දෙන උන්වහන්සේගේ ඇත්ත ධර්මයේ අපිට අහන්න ලැබෙන්නේ. එතකොට ඔන්න අපි දැන් මනුස්ස ලෝකේ ඉන්නවා. මනුස්ස ලෝකේ අපේ වාසනාවට අපි හරි තැන උපන්නා. දැන් බලන්න මනුස්ස ලෝකේ ආවත් හරි තැන උපදින්න බැරි වුණොත් දැන් මේ කාලේ බුද්ධ ගයාව කියන්නේ හරි තැනක් නෙමෙයි. මනුස්ස ලෝකේ තමයි. ඒ මනුස්ස ලෝකේ උපන්නට ධර්මයේ කියා දෙන්න කෙනෙක් නැත්තම් ධර්මයේ කියා දෙන්න හිටපු කෙනෙක් අපවත් වුණා. දැන් ධර්මයේ කියා දෙන්න කෙනෙක් නැහැ. එතකොට පින්පව් තේරෙනවා. පින්පව් තේරුණාට ඒක තෝරලා දෙන්න කෙනෙක් ඕනේ. මේක පින මේක පව කියලා. ඒ කෙනෙක් හිටියොත් තමයි මේ පින පව කියන එක අපි තෝරගන්නේ. එහෙම කෙනෙක් නොසිටියොත් පින පව හරි විදියට තෝරලා දෙන්න කෙනෙක් නොසිටියොත් පවට අහු වෙන්න බැරිද? පින අහිමි වෙන්න බැරිද? පුළුවන්. ආන් ඒකයි මනුස්ස ලෝකේ හරි තැන උපදින්න අපිට ලොකු පිනක් තියෙන්න ඕනේ. හරි තැන කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහෙන තැන. ඊළඟට Tamanටත් පින්පව් තේරෙන තැන. එහෙම Tamanටත් පින්පව් තේරෙන්නේ නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහුණා කියලා Tamanට ප්‍රයෝජනයක් නැහැ. ඒ Tamanට තේරෙන්නේ නැහැ. ඒ Tamanට තේරෙන්න ඉපේ ප්‍රයෝජනයක් වෙන්න. ඉතින් ඒ නිසා එහෙම බලද්දී මනුස්ස ලෝකයේ උපදින්න ලැබීමත් හරි තැනක උපදින්න ලැබීම ඒ වගේම දෙවියන් අතරින් හරි තැනක උපදින්න ලැබීම කෙනෙකුට ලැබෙන දුර්ලභ භාග්‍යයක්. එතකොට මනුස්ස ලෝකයේ ඉන්න කෙනෙකුට දිව්‍ය ලෝකයට යන්න පාර හැදෙනවා අර පින නිසා. එතකොට ආයමත් යාට හරි තැන ආයම ලැබෙනවා. මේ හරි තැනකින් ගන්න තියෙන ප්‍රයෝජනය ගැනයි මේ අද පොඩ්ඩක් කතා කරන්න කල්පනා කළේ. මොකද ප්‍රයෝජනේ හරියට අල්ලගන්න බැරි නම් ප්‍රයෝජනේ අල්ලගන්න බැරි නම් ඉලක්කේ වරදිනවා. ඒ කියන්නේ අපි ගත්තොත් අපි රස්සාවක් කරන්න රස්සාවක් තෝරගන්නවා.
අපි රස්සාව තෝරගන්න ඉස්සලා බලනවා අපිට ලීසියෙන් යන්න ඉන්න පුළුවන් තැනක්ද? අපිට පහසුවෙන් මේ වැඩේ කරන්න පුළුවන්ද? අපිට ලැබෙන පඩිය ප්‍රමාණවත්ද? අපිට ඒකෙන් තව මොනවද ලැබෙන වෙනස් සහන? මේ ඔක්කොම බලද්දි රස්සා දෙක තුනක් හම්බ වෙනවා කෙනෙකුට. රස්සා දෙක තුනක් Tamanට කියනවා. Taman මේකෙන් තෝරගන්නේ නැද්ද Tamanට වඩාත් හොඳ එක? තෝරගන්නවා නේ. ඒ වගේ ඒ රස්සාවල් වලට නම් එහෙම පුළුවන්. හැබැයි මේකේ අපිට බුදුරජාණන් වහන්සේ තෝරගන්න දෙකක් දුන්නා. හැබැයි අපි දෙකම ගන්න ඕනේ. රස්සා වගේ නෙමෙයි. එකක් තමයි පින. තෝරගන්න දීපු එක. ඒක අපි ගත්තා. දෙවෙනි එක චතුරාර්ය සත්‍යය. එතකොට මේ දෙකම ගන්න ඕනේ. පිනත් අල්ල ගන්න ඕනේ. චතුරාර්ය සත්‍යයත් අල්ල ගන්න ඕනේ. පිනින් මොකද කරන්නේ? හරි තැනට ගෙනියනවා. හරි තැනට ගෙනියන්නේ නැත්තම් එයා කොහොමද මේක අල්ලන්නේ? බෑනේ. හරි තැනට ගෙනිච්ච නැත්තම් තේරෙන්නේ නැහැ. මට මතකයි මම මුලින්ම ඔය බුද්ධ ගයාවට ගිහිල්ලා ඒ තියෙනවා අර විෂ්ණුපාද ටෙම්පල් කියලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල තියෙන තැනක්. ඉතින් මම ටීවිල් කාර්යයකට ටීවිල් එකක නැගලා මං කිව්වා මාව විෂ්ණුපාදයේ තියෙන තැනට එක්කන් යන්න කියලා. මේක එක්කන් ගිහිල්ලා මේ අස්සක ගෙනහිල්ලා කෝවිලක් ගාවින් නැවැත්තුවා. නවත්තලා කිව්වා මේක කියලා. මං දැක්ක ගමන් මං හිතුවා මේක නම් වෙන්න බෑ. මං කෝ ටීවිල් එකට යන්න එපා හිටපන් පොඩ්ඩක්. කියලා මම ගිහිල්ලා කෝවිලට ගිහලා මේකද විෂ්ණුපාද. නෑ මේක නෙමෙයි කිව්වා. මං ආයේ ටීවිල් එකට ගොඩ වුණා. ගොඩලා කිව්වා බලාපන් මේ කරපු වැඩේ. විෂ්ණුපාද දෙකම් ඵලයන් කිව්වා. ඒක දුරයි කිව්වා. මං කෝ දුර ළඟ කතාවක් කිව්වද මං කිව්වේ මොකද්ද? විෂ්ණුපාදයට එකම් ඵලයන් කියලා. දැන් එතකොට ඒක දුරයි ඒකට යන්නේ නැතුව වෙන එකක මම බස්සලා යන්න තීරණය කළේ මමද? නෑ. අන්න දැක්කද? Tamanව එක්කගෙන යන එක්කෙනා වැරදි තැනට එක්කන් ගියා. මම ඒක විශ්වාස කළා ටීවී එකකට සල්ලි ගෙවුවා සමහරට මට සෑහෙන අතරමං වෙනවා. අයි පාරත් උඩ නැහැ එතන. ඊට පස්සේ මම දැන් මේ මිනිහයාට ඉතින් දොස් කී දැන් යනවා දැන්. යනකොට ඒ පාරේ යනකොට ඔන්න කොඩි ගහලා තියෙනවා. ශ්‍රී විෂ්ණවාය නමහ කියලා. ඒතරෙන් ලකුණු තියෙනවානේ. එතකොට ඒ දකින්නකම තේරෙනවා මේ හරි තැනට ආවා. ඒකෙන් මොකද්ද පේන්නේ? හරි තැනට කවුරු හරි එක්කන් ගියොත් හරි. හරි තැනට එක්කන් යන්නම් කියලා වැරදි තැනකට එක්කන් ගියොත් Taman අමාරුයි වැටෙනවාද නැද්ද? මම ඒකයි කියන්නේ හරි තැන මේ බුද්ධ දේශනාවේ විතරයි තියෙන්නේ. බුද්ධ දේශනාවෙන් තොරව හරි තැන් හොයනවා කියන එක සැකකටයුතුයි. ඒක සැක කරන එක බොහොම ප්‍රයෝජනයි. දැන් බලන්න මං කිව්වේ ඒක දැන් මං අතන්ට ගියපු ගම මම සැක කළා. මේක නම් වෙන්න බෑ. මේක නෙමෙයි මම හොයපු තැන. සැක කළා. සැක කිරීම වාසියක් වුණාද නැද්ද? සැක කළ යුතු තැන සැක කළ යුතුයි. හැමදේම විශ්වාස කරන්න ගියොත් විශාල කරදරයක වැටෙනවා. එතකොට සැක නොකරන එක පැහැදිලි එකක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බුද්ධ දේශනාවල කෙලවරක් නැතිව විස්තර වෙනවා පින රැස් කිරීම ගැන. ඒ පින රැස් කරන්න කියලා උන්වහන්සේ පෙන්වා දෙනවා තුන් ආකාරයකින් නේ. කොහොමද? ඔව් දානෙ දෙන්න කියනවා. දානයත් පින රැස් කරන ක්‍රමයක්.
ඊළඟට ඔව් සීල සංවරය යෙදෙන්න කියනවා. සංවරය තමයි සීල කියන්නේ. සීලය කියන්නේ සංවරකම. යම් කිසි කෙනෙක් සංවර නම් සීලය. එතකොට සංවර කියලා මං කිව්වේ මොකද්ද? දුවන්නේ නැතිකම නෙමෙයි. කෙනෙක් දුවන්න පුළුවන්. දිව්ව කියන්නේ අසංවරයක් නෙමෙයි. හොරකම් කරන නම් අසංවරයි. මට මතකයි මං ඒක ආරණ්‍යක ඉන්නකොට ඒ ආරණ්‍යේ තරුණයෙක් හිටියා පැවිදි වෙලා. පැවිදි වෙලා නෙමෙයි උපාසක කෙනෙක්. මේ තරුණයා දුවපු ගමන් ඉන්නේ. රැයට ලන්තේරුම අරගෙන පාරේ දුවනවා කුටියට. එතකොට එක හාල් කෙනෙක් කියන බලන්න අර කොල්ල දුවනවා සිල්ලර. දුවන්නේ නැහැ කියලා සිල්පදයක් නැහැ නේ. සිල්පද ටික මොනවද තියෙන්නේ? සතුන් මරන්නේ නැහැ කියලා. සොරකම් කරා. අර කෙනෙක් හිමින් ඇවිදගෙන ගිහිල්ලා හිමීට සුද්ධ දාන්න බැරිද? හොරකම් කරන්න බැරිද? අපි කිව්වා මෙතන මේනවා වාඩි වෙලා කෙනෙක් කියනවා. හිමීට බැරිද කෙනෙකුගේ පර්ස් එකක් අරන් යන්න? ඒකනේ අසංවරකම. ඉතින් මම ඒ කාලෙම කිව්වා. ඒ කාලෙත් මම නිදහස කල්පනා කළා. මං කිව්වා නෑ. සිල්පද එකක්වත් කැඩිලා නෑනේ ස්වාමීනි කියලා මං කිව්වා. පැවිද්දෙකුට නම් පැවිද්දාගේ අතපය හැසිරවීමේ කටයුතු කිරීමේදී සතිපට්ඨානය කියලා එකක් තියෙනවා. ඒ සතිපට්ඨානය තුල තමයි පැවිද්දාගේ ඉරියව් සංවර කරන්නේ. එතකොට අසංවර ඉරියව් ඇති පැවිද්දෙක් දැක්ක ගමන් නෝනැත්තෙක් දන්නා මෙයාට සතිපට්ඨානෙ ගෑවිලාවක් නැහැ කියලා. එහෙම එකක්. එතකොට මේ සීලය කියන්නේ සංවරකම. සංවරකම කියන්නේ කයින් සිද්ධ වෙන වැරදි වලින් වළකින එක. වචනෙන් සිද්ධ වෙන වැරදි වලින් වළකින එක. මේ වගේ කෙනෙකුට සංවර වීම පිනක් කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නා. ඊළඟට දානේ සීලය. මනසින් භාවනාව කියන්නේ මනසින් ගොඩ නගන එකක්. දානයක් දෙන්න යම් කිසි ප්‍රමාණයකට පහසුයි කෙනෙකුට. සීලයක් යම් කිසි වීරියක් ගත්තොත් සීලය පුළුවනි. අමාරු මොකද්ද? මනසින් ගුණධර්ම වලට තැනක් දෙන එක. භාවනාව කියන්නේ ගුණධර්ම දියුණු කිරීමක්. දැන් අපි මෙහෙම ගමු තවත් ඒක තේරුම් ගන්න. දැන් භාවනාව කියපු ගමන් කෙනෙකුට හිතෙන්නේ ඇස් වහගෙන වාඩි වී සිටින එකක් නේ. භාවනාව කියපු ගමන් ඒකේ ඇත්තක් තියෙනවනේ. ඒක බොරුවක්ද? ඒක බොරු නෙමෙයි. භාවනා කරන ක්‍රමයක් ඒක. එතකොට භාවනාව කියපු ගමන් අපිට ඒක හිතට මැවිලා පේනවා. ওই භාවනාව ඒ විදිහට හරි කෙනෙක් කළා ඔන්න සමාධියක් උපදවනවා. භාවනාවත් එක්කම තියෙන ඊළඟ නම තමයි සමාධිය. එතකොට භාවනා කරන කෙනෙක් ගොඩාක් ආසයි සමාධියක් ඇති කරගන්න. එතකොට සමාධියත් සම්මතයි දියුණුවක් හැටියට. දියුණුවක් හැටියට සමාධිය සම්මත එකක්. එතකොට දේවදත්ත ওই සමාධිය ඉපෙදෙව්වාද නැද්ද? ඉපෙදෙව්වා. එතකොට සමාධියක් උපද්දවපු කෙනා ඒ සමාධියේ රඳින්න බැරි වුණා ඇතුලෙන් උදව් නැති නිසා. සමාධියක් උපද්දවන්නේ ඇතුලින්ම තමයි. නමුත් ඒකට වෙන උදව්වක් ඕනේ. ඒක පවත්වන්න. දැන් ඔන්න දේවදත්ත සමාධිය ඉපැදෙව්වා. ධ්‍යානත් ඉපැදෙව්වා. උපද්දවලා ඉරිදි ප්‍රාතිහාර්යයක් දැක්කෙව්වා. එතකොට දේවදත්ත නිකන් කෙරෙන්නේ නෙමෙයි. සමාධියත් ඉපැදෙව්වා. ඉරිදි ප්‍රාතිහාර්යයක් පෑවා. නොඑක ආකාරයට තමන්ගේ ස්වરૂපයෙන් අයින් වෙලා වෙනස් වූ ඉරිදි ලබන්න පුළුවන් කෙනෙක්.
එතකොට මෙයා මේ 이르දිය පාවිච්චි කළා තමන්ගේ පැවැත්මට. පාවිච්චි කළේ කොහොමද? ඉස්සෙල්ලා කල්පනා කළා මං කාවද පහදව ගන්න ඕනේ. බැලුව හොඳම සල්ලිකාර අධිපතියෙක්ව පහදව ගන්න ඕනේ කියලා අජාසත් කුමාරයව පහදව ගන්න දවසක් අජාසත් කුමාරයා තනි වෙච්ච වෙලාවේ කුමාරයාගේ ඔඩොක්කුවේ ඇඟ පුරන් නයුතාගත්තු කොල්ලෙක් පහළ වුණා. එතකොට මේ කුමාරයා කෑ ගහගෙන නැගිට්ටා. නැගිටින කොල්ලා හිටගත්තා. එදී හිටගත්තාම අජාසත් කුමාරයා වැඳගෙන ඇහුවා අනේ තමුන්නාන්සේ කවුද කියලා. එතකොට කිව්වා නෑ මම දෙවි කෙනෙක් නෙමෙයි. මම භික්ෂුවක්. අනේ කවුද තමුන්නාන්සේ? මං දේවදත්ත කිව්වා. එතකොට වැඳගෙන කිව්වා අනේ අපේ ආර්ය වූ දේවදත්තයන් වහන්සේද? එහෙනම් ඒ ස්වභාවයෙන් පෙනී හිටින්න කිව්වා. පෙනී හිටියා. එහෙම ඉර්ධිවාදී පාපු කෙනෙක්. එතකොට යම් මොහොතක හිතුවාද මම භාග්‍යවතුන් වහන්සේව නැති කරලා සංඝයාගේ නායකයා වෙනවා කියලා සිතවිල්ල පහල කරපු ගමන් අර 이르දිය පිරිහිලා ගියා. අර ධානය පිරිහිලා ගියා. එහෙනම් මේ ධාන 이르දි කියනවා තියෙන්නේ කුමක් මතද? ගුණයක් මත. එහෙනම් මේ ධර්ම මාර්ගයේ යන කෙනෙකුට ඇතුලෙන් දෙන උදව්ව මොකද්ද? ගුණවත්කම. ඇතුලෙන් දෙන උදව්ව ගුණවත්කම නැතුව මේක ආටෝපෙට ගන්න බෑ. මේක ආටෝපෙට ගන්න බෑ. මේක ගුණවත්කම නැතුව උපද්දවන්න බෑ. හැබැයි ගුණවත්කම නැතුව ඉපැද්දෙව්ව සමාධිය. ගුණවත්කම නැතුව ඉර්ධිපාතය ඉපැද්දෙව්වා. නමුත් ඒක හැබැයි ලෙස දියුණු වෙන්න පවත්වන්න මොකක් කරන්න බෑ. දැන් පැහැදිලි නේද කියපු එක? දැන් ගුණවත්කමක් නැතුව සමාධියක් ඉපැද්දෙව්වා. ගුණවත්කමක් නැතුව ඉර්ධිපාතය ඉපැද්දෙව්වා. නමුත් එතකොට ඒක බාහිර ලෝකෙ හිතුවා දියුණුවක් කියලා. දැන් කෙනෙකුට සමාධියක් හොඳට තියෙනවා කිව්වහම අදත් දියුණු කෙනෙක් හැටියට සැලකන්නේ. අදත් කෙනෙක් ගැන කතා කරද්ද කියන්නේ හරි දියුණුයි. සමාධියක් තියෙනවා. හොඳට සමාධියෙන් ඉන්නවා. ඒක සම්මත මොකද්ද? මානසික දියුණුවක් කියලායි. එතකොට මානසික දියුණුව කියලා කියන්නේ සමාධියම පමණක් නෙවෙයි. ගුණය කියන එක. එතකොට දේවදත්ත ඊර්ෂ්‍යාවෙන් පෙළුණු කෙනෙක්. කුහකකමෙන් පෙළුණු කෙනෙක්. වංචාවෙන් පෙළුණු කෙනෙක්. ඒ ඔක්කොම ආවන එළියට. එතකොට කෙනෙක් මයින් මිම්ම හැටියට අපි ඒවා ලෝකේ සම්මත කරගෙන දැන් ඉන්නවා. ඉබඳ ලෝකෙක අපි ඔන්න දැන් කුසල් ගැන මොනවද පින් ගැන කතා කරලා මං කිව්වා ඒකයි දැන් පින රැස් කරගෙන අපි මනුස්ස ලෝකේ මොකක් හරි පෙර ආත්මික පිනකින් දැන් මේ මනුස්ස ලෝකේ ඉන්නවා. දැන් අපිට ධර්මයට අහන්න ලැබෙනවා. ඊළඟට දෙවියන් අතරටත් යන්න අපි දැන් හොඳට තේරුම් අරන් ඉන්න ඕනේ මේ ලෝකේ හොඳ තැන් දෙකක් තියෙන බව. එකක් මනුස්ස ලෝකේ අනික දිව්‍ය ලෝකේ. මේ ලෝක දෙකටම ගැරහීම නරක දෙයක්. මේ ලෝක දෙකටම ගැරහීම නරකයි. ඇයි හේතුව? මේ ලෝක දෙකේම යහපත් අය පහළ වෙනවා. උතුම් අය පහළ වෙනවා. අනිත් ලෝකවල පහළ වෙන්නේ නැහැ. එතකොට ඒ ලෝක දෙකේ ඉපදෙන අයට ඒ ඉපදෙන අයට තමයි අවස්ථාවක් උදා වෙන්නේ. මං කිව්වද යමක ප්‍රතිලාභ මොනවද කියලා. ඔන්න ප්‍රතිලාභයක් කියනවා. මෙන්න ප්‍රතිලාභේ.
මහණෙනි මහා මුහුද මහා සාගරයේ තියෙනවා. මේ සාගරයේ වතුර බින්දු දෙක තුනක් ඉතුරු වෙලා තියෙද්දි මුළු සාගරෙම වේලෙනවා. වියලී යනවා. මොකද බුදුරජාණන් වහන්සේගේ උපමාව මහා සාගරයේ වතුර දිය බින්දු දෙක තුනක් තිබෙද්දී සමස්ත සාගර ජලය වියලී යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි මේකෙන් වැඩි මොන ජලයේද? ඉතුරු වෙච්ච ජලයේද? සිඳී ගිය ජලයේද? එතකොට භික්ෂුන් වහන්සේලා කියන ස්වාමීනි ඉතුරු වෙච්ච ජලය ඊටමත් ස්වල්පයකි. සිඳී ගිය ජලය ඊටා විශාලයි. ඊට පස්සේ කියනවා බුදුරජාණන් වහන්සේ මහණෙනි යමෙක් සෝවාන් ඵලයටපත් වෙයිද ඔහුට විඳින්න තියෙන දුක අර ඉතුරු වෙච්ච ජලය වගේ. ඔහු නැති කළ දුක සාගර ජලය වගේ. එතකොට අන්න ස්ථිර විසඳුම. එතකොට බුදුරජාණන් වහන්සේ පින ගැන කියද්දි මෙම දේශනාවල් කරන්නේ. පිනින් කරන්නේ මොකද්ද? අපි යම් කිසි තැනක රඳවනවා. ඔන්න දැන් අපි මනුස්ස ලෝකේ රැඳෙව්වා පින විසින්. ඊළඟට අපි රඳවන්නේ කොහෙද? දිව්‍ය ලෝකේ රඳවනවා පින විසින්. මේ මනුස්ස ලෝකේ හෝ දෙව්ලොව රැඳවීම ඒ පිනේ තල්ලුව තියෙනකන් විතරයි. පිනේ තල්ලුව තියෙනකන් විතරයි. ඒ පින හරියට කරගන්න බැරි වෙලා පාප මිත්‍රයෝ ආශ්‍රයයට වැටිලා තමන් නොමග ගිහින් පින හරියට කරගන්න බැරි වුණෝ. දැන් බලන්න හිතලා මහා ශ්‍රාවක භාවයේ ලබන්න පින් කරපු පෙරම් පුරාගෙන ආපු මුගලන් මහරහතන් වහන්සේ කසාද බැන්දේ ඒකාත්මික පාප මිත්‍ර පවිතු මිතුරියක්. ඇයි අම්මා තාත්තට ඇස් පේන්නේ නැහැ. දෙමව්පියන්ට ඇස් පේන්නේ නැති අන්ධ දෙමව්පියන්ට සලකගෙන මේ තරුණ පුතා වාසය කළා. ඉතින් ගෙවල් වල හිතන්නේ කසාදෙන්නේ විසදුම කියලා. එතකොට දෙමව්පියෝ කියනවා අනේ පුතේ අපි ඉන්නකම් ඔයා අපිට සලකයි. අපෙන් පස්සේ ඔයාට සලකන්න කෙනෙක් නැහැ. ඒ නිසා අපි කැමැත්ත තියෙන්නේ ඔයාට මොකක් හරි කරලා දෙන්නයි. ඒ දෙමාපියෝ හිතාගෙන ඉන්නේ ජීවිතයේ තියෙන ලොකුම විසඳුම කසාදේ කියලා. ඊට පස්සේ මේ කොළුව කියනවා අනේ එපා. මං අම්මට තාත්තට පුළුවන් හැටියට සලකගෙන ඉඳලා මං තපසට යනවා කිව්වා. ඇයි සංසාරේ පෙරම් පිරු පින් තියෙනවනේ. තපසට යනවා කිව්වා මං. තපසත් මේ ගිහි ජීවිතය තුළ ගෞරව කරන විෂයක් නෙමෙයිනේ. තපස කිව්ව ගමන් ඒගොල්ලෝ අසතුටු වුණා. අනේ තපස් කියලා. අසතුටු වුණා. මොන තපස්ද කියලා. අසතුටු වෙලා කිව්වා එහෙම බෑ. අපි හොයලා දෙන්නම් කිව්වා කෙල්ල. කියලා අම්මා තාත්තා දෙන්න මොකද කළේ? ඇස් පේන්නේ තිදින්නේ දන්නා වේට කියලා හොයාගත්ත කෙල්ල. ආරංචි වුණා මෙයාට මේ කෙල්ල හොඳ කෙල්ල නෙමෙයි කියලා. අසතුටු වුණා. අසතුටුම අම්මයි තාත්තයි කෙල්ලට කතා කරලා කිව්වා දුවේ අපේ ළමයා කසාද වලට කැමති නෑ. අපිට හොඳට සලකලා මේ ළමයාට සලකගෙන හිත දිනා ගන්න කිව්වා. එතකොට මෙයා ටික කාලයක් හිත දිනා ගත්තා. එතකොට මේ තරුණයා හිතුවා මෙයා බැඳ කාලෙට හොඳට දෙමාපියන්ට
සලකගෙන ඉඳී කියලා බැලුවා මේ භයානක සැතිරියක්. කතාවෙට ආවේ. බලන්න පෙරම් පුරපු අයත් විනාශ වෙනවා. මේ සසරේ පින කියන එක මං කිව්වේ ඒකයි. తాවකාලික විසඳුමක් දෙන්නේ. පින ඕනේ. පින නිසා ආයෙකින් බේරිලා හොඳ තැනකට එන්නේ. ඉතින් ඒ ආත්මේ මොකද වුනේ? බන්දලා දුන්නා. ටික කලයි ගියේ. ටික කල ගියාට පස්සේ අම්මා තාත්තා කන බොන දේවල් මියාම මේ ගෑනු ළමයා ගිහිල්ලා ගෙදර විසිරුණා. ඉදුල් දාලා ආරය වැඩට ගිහිල්ලා එනකොට කියන මේ බලන්න මෙහෙම වද දෙනවා මේ බලන්න මගෙන් පරිගන්නවා අම්මා තාත්තා කියලා. ওই වගේ එක එක උපාය කරන්න ගත්තා. එක එක උපක්‍රම කර කර ඊට පස්සේ ඒ පුතා නැති ගෙදරින් පිටත් වෙච්ච ගමන් අර අම්මා තාත්තා දිනට හොඳට වද දෙනවා. පවුල කැඩේ කියලා ඒ අම්මා තාත්තාත් ඉවසගෙන ඉන්නවා. කාලයක් ගියාම ඒ ගෑනු එක්කෙනා දක්ෂ වුණා. ටිකෙන් ටික අර පුතාගේ හිතේ තිබිච්ච මෞපිය භක්තිය නැති කරන්න දක්ෂ වුණා. පින්වන්ත අයටත් වෙන දේ සසරේ අපිට තියෙන දෙච්චර පින් මුගලන් මහරහතන් වහන්සේ සංසාරේ ඒකාසංකේය කාපලක්ෂ පෙරුම් පිරුපින් එහෙම මහා පින් ගොඩක් තියාගෙනද අපි මේ යන්නේ නෑ. ඊට පස්සේ අන්තිමට කිව්වා එක්කෝ යා මේ අම්මලාටත් එක්ක ඉන්න මම යන්නම්. ඒ වෙද්දි මෙයා මේ ගෑනු එක්කෙන අරයා වසඟ කරලා ඉවරයි. ඊට පස්සේ ඇහුවා හරි දැන් මම මොකද්ද කරන්න ඕනේ? ඔන්න බිරිඳගෙන් ඇහුවා. මම මොකද්ද කරන්න ඕනේ? දැන් මෙයාට දැන් පවුල කඩා ගන්නත් බෑ. දැන් අහනවා මම මොකද්ද කරන්න ඕනේ? කරන්න මොකද්ද කියලා ඔය දෙන්න නැති කරලා දාන්න කිව්වා. අදටත් මේවා වෙනවද නැද්ද? අදත් වෙනවා. පින් තියන අය ගොදුරු වෙනවා. මනුස්ස ලෝකෙට ඇවිල්ලා. ඊට පස්සේ අම්මා තාත්තට කිව්වා මේ නෑදෑ ගමනක් එක්කන් යන්න කියලා. එක්කන් ගියා. කැලේ මැද්දට ආවද අම්මා තාත්තට ඇස්පෙන්නේ නෑනේ. කෑ ගැහුවා මේ කොල්ල අම්මේ ඔන්න හොරු පෙන්නා කියලා. කීයකට අම්මා තාත්තට ඇස් දෙක අන්දයි. හොරු පෙන්නේ නෑ. මේගොල්ලෝ පොළු ලෑස්ති කරලා ගියේ. හොරු ගහන විදියට දෙමාපියන්ට ගහලා මරන්න පොළු ලෑස්ති කරන් ගියේ. පොළු ලෑස්ති කරගෙන ගිහලා කැලේ මැද ගිහලා කෑ ගැහුවා. කෑ ගහනකොට මේ කෑ ගහලා මේගොල්ලෝ දුවන විදියක් හැංගෙව්වා. ඒගොල්ලෝට අම්මයි තාත්තයි ඇස් දෙක අන්දයි. ඇස් දෙක අම්මයි තාත්තයි කෑ ගහලා කියනවා අනේ දරුවනේ මගේ දුවටයි පුතාටයි හානි කරන්න එපා. අපිව මරාපන්. මේ ළමයි දෙන්න බේරපන් කී. අම්මයි තාත්තයි වැඳගෙන කෑ ගහද්දි අර ළමයි දෙන්නම ඇවිල්ලා ගැහුවේ. පුතයි ලේලි. ඒ දෙන්නම පොළු වලින් ගහලා මැරුවා. මරලා කැලේට දාලා ගෙදර හිතුව ප්‍රශ්නේ විසඳුණා කියලා. නිරේ ගියා. බලන්න පිරිනුවම් පාන අවස්ථාවෙත් ඒකේ විපාක දුන්නා. එතකොට බලන්න මුගලන් මහරහතන් වහන්සේ වැනි උත්තමයන්ටත් මේ සසර බිහිසුණු වුණා නම් භයානක වුණා නම් විශාල අනතුරු වලට බඳුන් වුණා නම් අපිට මොකද්ද තියෙන සවිය? එවැනි අනතුරු වලින් බේරෙන්න අපිට එකම පිහිට මේ දැන් මේ රැස් කරන්නා වූ පින් ටික. ඔය ටිකක් නැති වුණා නම් අපිට මොකද්ද තියෙන්නේ? මොකුත් නැහැ. ඒ නිසා පිනෙන් හැමතිස්සෙම తాවකාලික රැකවරණයක් අපිට දෙනවා. මේ తాවකාලික රැකවරණය ගන්න අතරේ
දැන් අපි හිතාගෙන ඉන්නේ සෝවාන් වෙන්න මෛත්‍රී බුද්ධ ශාසනය නම්. ඒකෙන් අපි ස්ථිර රැකවරණයක්, ස්ථිර විසඳුමක් බලාපොරොත්තුව මෛත්‍රී බුදුරජුන්ගේ ශාසනය නම්. ඒ කියන්නේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80000ක් ගිය කලට පහළ වෙන මෛත්‍රී බුදුන්ගේ ශාසනය නම් අපි සෝවාන් වෙන්න හිතන් ඉන්නේ. එතෙක් අපි මේ යන්නේ తాවකාලිකව පිනෙන් ලැබෙන උදව් වෙන්නේ නේද? తాවකාලික පිනෙන් එච්චර දුරක් අනතුරකට නොහිලා අපිව අරගෙන යයි කියලා අපිට තියෙන සාහිතිකය මොකද්ද? මෛත්‍රී බුදුරජුන් දකින්නකන් එදාට නම් අපි සෝවාන් වෙන්න බලාගෙන ඉන්නේ. ඒ වෙනකන් අපිට මේ බිහිසුණු සසරේ අපි වෙනස් වෙන්නේ නැහැ. අපි පින තුලම රැඳිලා ඉන්නවා කියලා සාහිතිකයක් Tamanට ගන්න පුළුවන්. තමයි මේ ජීවිතේ වෙනස් නොවි හිටියනම්. මේ පිනට එනවා, මේ අතාරිනවා, මේ පහදිනවා, මේ බනිනවා. කොහොමද වෙනස් වෙන්නේ නැත්තේ? කොච්චර වෙනස් මමම දන්නවනේ මෙහෙට ආපුවම කොච්චර ඉන්නවද එහෙම. මේ පැහැදිලා එනවා, මේ බැනලා යනවා. අනුන් කරන පිනටත් ගරහනවා. අනුන්ගේ පින දැකලත් බැනලා යනවා. එතකොට Tamanටම පින හදාගන්න හිත ලෑස්ති නැත්තම්, Tamanටම පින තේරෙන්නේ නැත්තම්, Tamanටම පින හඳුනගන්න බැරි නම් එහෙනම් පිටස්තරද අනතුර? අනතුර තියෙන්නේ Tamanගේ පිටද? Taman තුලමනේ. ඒ අනතුරත් එක්ක යන ගමනේ Tamanට රැකවරණයක් තියනවා කියලා Taman හිතනවා නම් ඊටත් වඩා මෝඩකමක් තවත් ඇද්ද? ඉතින් ඒ නිසා මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ එතෙක් බලාගෙන සිටීම නොනැතිකුගේ වැඩක් නෙවෙයි. එයි මේ ගෞතම බුද්ධ ශාසනය තියෙන කාලේ මනුෂ්‍ය ලෝකයෙන් මේක කරගන්න අමාරු වෙන්න පුළුවනි. හැබැයි මනුෂ්‍ය ලෝක හොඳට මේ පින රැස් කරගෙන එයාට දෙවියන් අතර යන්න ලැබුණොත් එයා නිකම්ම නිකන් දෙවි කෙනෙක් නෙවෙයි. එයා පිනක් අරගෙන ගියපු කෙනෙක්. මොකද දිවි ලෝක යන්න බෑනේ පිනක් නැතුව. පිනක් රැස් කරගෙන ගියපු කෙනෙක්. එතකොට එයා මේ පින රැස් කරන්න ඕනේ ඉලක්කයකට. මේක මේ කියන්නේ ඒ ඉලක්කය තමයි බුද්ධ ශාසනයක මේ ගෞතම බුද්ධ ශාසනයේ සෝවාන් වෙන්න ලැබීම. ඒ හොඳටම ඇති. විශාල දේවල් අල්ලන්න ඕනේ නැහැ. දැන් බලන්න මේ විසඳුම. බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා මහණෙනි මහා සමුද්‍රය තියෙනවා. මේ මහා සමුද්‍රයේ ජල බිඳු දෙක තුනක් ඉතුරු වෙලා සම්පූර්ණ මහා ජලස්කන්ධයම සිඳිලා යනවා. ඊට පස්සේ අහනවා මහණෙනි මේ සිඳිලා ගියාම මේ ජලස්කන්ධය එතකොට සිඳිච්ච ජලයකුත් තියෙනවා, ඉතුරු වෙච්ච ජලයකුත් තියෙනවා. ඉතුරු වෙච්ච ජලයේ බිඳු දෙක තුනයි. එතකොට අහනවා මහණෙනි මේකෙන් වැඩි මොකද්ද? ඉතුරු වෙච්ච ජලයේද සිඳුණු ජලයේද? එතකොට භික්ෂුන් වහන්සේලා මොකද්ද කියන්නේ? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මහා සාගරේ සිඳුණු යම් ජලයක් ඇද්ද? සිඳී ගිය එය අති විශාලයි. ඉතුරු ජලයක් ඇද්ද? බිඳු දෙක තුන ඊටමත් ස්වල්පයයි. එතකොට බුදුරජාණන් වහන්සේ උදාළ මහණෙනි ඒ වගේ තමයි සෝවාන් වෙච්ච කෙනෙකුට විඳින්න ඇති දුකක් ඇද්ද? ඊටමත් ස්වල්පයයි. ප්‍රහාණය වී ගිය, නැති වී ගිය, සිඳී ගිය දුකක් ඇද්ද? එය විශාල දුකක් නැති වෙලා ගියා කිව්වා.
එහෙමනම් සෝවාන් වෙච්ච කෙනෙකුට විඳින්න තියෙන්නේ වතුර බින්දු 2 3ක වගේ ස්වල්ප දුකක් නම් නැති වී ගියක සාගර ජලයේ වගේ නම් එතන පැහැදිලිව විසඳුමක් තියනවාද නැද්ද? තියෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මහත්යෝ භික්ඛවේ ධම්මචක්කුපටිලාභෝ මහණෙනි මේ ධම්මස පහළ වෙනවා කියන්නේ මහා යහපතක්. ධම්මස පහළ වෙනවා කියන්නේ මහා යහපතක්. ඉමස්මින්චපන වේයාකරණස්මින් බඤ්ඤමානී ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස විරජං වීතමලං ධම්මචක්කුං උදපාදී. අන්න විරජ වීතමල ධම්මචක්කුව දහම් ඇස පහළ වුණා කියන්නේ මහත් වූ යහපතයි කියනවා. එතකොට දහම් ඇස පහළ වුණාට පස්සේ යාට ධර්මයේ පේනවනේ. එතකොට එහෙමනම් අපිට අපේ ජීවිතයේ තියෙන්න ඕනේ බලාපොරොත්තු මොකද්ද? සෝවාන් වීම. මේ ගෞතම බුද්ධ ශාසනයේ සෝවාන් වීම. දැන් මේ ජීවිතය අපි ඒකට උමනා කරන දේවල් සම්පාදනය කරගත්තොත් ඊළඟ ජීවිතේදී බොහෝ විට සාක්ෂාත් කරන්න පුළුවන්. ඒ බොහෝ විට කිව්වේ අවංක කෙනෙකුට බොහෝ විට පින මෝරගෙන යන්න පුළුවන්. තමන්ගේ පුණ්‍ය බලයේ මේරීම මතයි ඒක තියෙන්නේ. පුණ්‍ය බලයේ මේරිලා නැත්තම් මෝරලා නැත්තම් ඒක වෙන්නේ නැහැ. උදාහරණයක් මම ඔබට කියන්නම්. රාහුල ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දවසක් රාහුලයන් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගාවට වැඩියා. රාහුලයන් වහන්සේට සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළ රාහුල ආනාපාන සතිය වඩන්න කිව්වා. දැන් මේ රාහුල ස්වාමීන් වහන්සේ දන්නේ නැහැ ආනාපාන සතිය වඩන්න හැටි. භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. ගිහලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. වන්දනා කළා ඇහුවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ආනාපානෙ වඩන්නේ කොහොමද කියලා ඇහුවා. එතකොට බුදුරජාන් වහන්සේ වදාළ රාහුල ඇස අනිත්‍ය වශයෙන් බලන්න. ආනාපාන කිව්වේ නැහැ. අන්තිමට තමයි ආනාපාන සතිය ගැන ඒක විස්තර කළේ. ඇස කන නාසය දිවක ආයතන හය අනිත්‍ය. රාහුලයන් වහන්සේ කහගෙන ගියා. විලෝක පුරුදු කළා. ඊට පස්සේ දවසක් බුදුරජාණන් වහන්සේ රාහුලයන් දිහා බැලුවා. හිත දිහා බැලුවා. බලදී අන්න හිතේ දියුණු වෙලා. හිතේ ප්‍රඥාව වැඩිලා. ඊට පස්සේ ගෝ රාහුලේ පත්කඩේ නිසීදනී වාඩි වෙන පත්කඩේ ගන්න. අපි යන් කෙරුවා. කියලා වාඩි කරලා ධර්ම කතාව විදුන රහත් ඵලයටපත් වුණා. එතකොට බලන්න එහෙනම් ඒ කාලෙත් යම් කිසි කාලයක් ගියා මෝරන්න. පින් තියන අයට පාරමී පිරුව අයටත් අපි ගත්තොත් භාග්‍යවතුන් වහන්සේගේ ඒ අවසාන ආත්මේ පුත්‍ර රත්නයක් වෙලා උපදින්න පාරමී පිරුව කෙනෙක් ඉබඳු කෙනෙකුටත් කාලයක් ගියා මෝරන්න. ඊළඟට මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඒ කාසංකේ කාපලක්ෂණ පෙරුම් පුරලා ඒ බඳු උත්තමයට ටික කාලයක් ගියා මෝරන්න. එහෙනම් දැන් අපි දැන් කාලයක් තිස්සේ මේ ධර්මයේ අවංකවම ඉගෙන ගන්නවා පුරුදු කරනවා. එහෙනම් ටික ටික තමයි මේක හිතේ පළපදියම් වෙලා සකස් වෙන්න යන්නේ. ඉතින් එහෙම ගිහිල්ලා ඒ කුසලතාවත් එක්ක දෙවියන් අතරට අපි උපන්නෝ. අපේ ආකල්පේ අදහස බලාපොරොත්තුව චතුරාර්ය සත්‍ය අවබෝධ කිරිල්ල නම් ඒ හිතේ තියෙන සකස් වෙච්ච ගුණධර්මයන්ට කුසලතාවයට අනුව වේවි. එහෙමයි ඒව සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා මේ පුරුදු කරගෙන යන කෙනෙකුට මොකද හේතුව දැන් සමහර අම්මලා අපිට කියනවානේ මේ ඒ වගේ නුවණකාර වචන පාවිච්චි කරන්නේ නැති අය අපිට මුණ ගැහෙනවා.
අපිට මට කියනවා අනේ මට නම් කායේ උපදින්න අදහසක් නැහැ හාමුදුරනේ කියනවා. ඒ කියන්නේ පිරිනොම් පාන්න එපා එහෙනම්. දැන් උපදින්න අදහසක් නැත්තම් පිරිනොම් පාන්න ඕනේ. ගිහි ගෙදර ඉඳලා ඕක කරන්න පුළුවන් ඒ විහිළු කතානේ. මේ මහාන වෙලක් කරගන්න බැරි ඒවා. එතකොට ඒ වගේ අර්ථ ශූන්‍ය කතා තේරුමක් නැති අරුත්සුන් වචන කියන එකේ තේරුම මොකද්ද? ධර්මය තේරුනේ නැහැ කියන එකයි. ඒ ධර්මයේ තේරුණු අය කියන ඒවා නෙවෙයි. ඒ ධර්මයේ මොකද්ද කියන එක දන්නේ නැහැ. ධර්මයේ කියන එක ආත්ම දෘෂ්ටියෙන් බලලා ගන්න බෑ. ඔය වගේ ඔය කතාව ආйти ආත්ම දෘෂ්ටියට. එයි තමන්ට හිතුමනාපෙට අයි තමන් මම නම් ප්‍රාර්ථනා කරන්නේ ආයි උපතක් මට එපා මට මේ ජීවිතේම ඉවර කරගන්න ලැබෙන්න කීකේ කියනවා. අයි මට එපා මට ලැබෙන්න. ඒ දෙකම ආйти මොකේද? ආත්ම දෘෂ්ටියට. සක්කාය දිට්ඨියේ ඉඳලා කොහොමද විසඳුම්? කොහෙද තියෙන විසඳුම් සක්කාය දිට්ඨියත් එක්ක? විසඳුම් ලැබෙන්න නම් සක්කාය දිට්ඨිය දුරු වෙන්න ඕනේ. අඩුගානේ සක්කාය දිට්ඨිය දුරු වෙන ප්‍රතිපදාව හඳුනාගෙන ඉන්න ඕනේ. සක්කාය දිට්ඨිය දුරු වෙන ප්‍රතිපදාව දන්නේ නැත්තම්, හඳුනාගත්තේ නැත්තම් දුරු වෙන්නේ කොහොමද? දුරු කරන්න පුළුවන්ද? බෑනේ. ඉතින් ඒ නිසා සක්කාය දිට්ඨිය දුරු වීමයි චතුරාර්ය සත්‍ය පිළිබඳ සත්‍ය ඥානෙ ඇතිවීමයි එකට වෙන්නේ. ධම්මචක්කේ දහම් ඇස පහළ වීමයි ඒ දහම් ඇස පහළ වීම කියන්නේ චතුරාර්ය සත්‍ය ගැන තියෙන සත්‍ය ඥානෙ. සත්‍ය ඥානෙ ඇතිවීමයි සක්කාය දිට්ඨිය දුරු වීමයි ඔක්කොම සිද්ධ වෙන්නේ එකට. ඒකේ උපමාව කොහොමද තියෙන්නේ? කරවල ලෝකික විදුලියක් කොටද්දී විදුලි එළිය කෙටිල්ලයි සම්පූර්ණ මේ පරිසරය හඳුනා ගැනීමයි ඔක්කොම වෙන්නේ එකට. ඒ උපමාවක්. හැබැයි විදුලි කොටනවා නෙමෙයි. එතකොට මේ ඒ වගේ තමයි මේ සත්‍ය අවබෝධය කියන එක. හැබැයි මේ සත්‍ය අවබෝධය ගැන අවංක අදහස අපිට ආවොත් ඒක අපේ මොකක් හරි විශාල පින් සිටිවිල්ලක් පිනක්. ඒ මේ අදහස ආවාගෙන අපිට යම් කිසි දෙයක් තේරුණා කියන එකයි. ඒ හේතුව අපිට මේකෙන් චතුරාර්ය සත්‍ය අඩු ගන්න අපිට මේ සෝවාන් දැන් මේක කියනවානේ මේක තේරුණා නම් හරියට මේ උපමාව මොකද්ද? සාගර ජලයේ වතුර බින්දු දෙක තුනක් තියලා හිඳිලා ගියා කියන්නේ ඉවරනේ ප්‍රශ්නේ. ඒ තව තියෙන වතුර බින්දු දෙකයි. ඕක හිඳිලා නොයයිද? සාගර ජලයක්ම හිඳිලා ගියා නම් අර බින්දු දෙක විතරක් හැමදාම තියෙයිද? නෑනේ. ඒ වගේ ආසා කරන්න ඕනේ නම් මොකේදද? සෝතාපන්න වීමටයි. ඊට පස්සේ ඊටු ටික ඔක්කොම යා හරිගස්ස ගන්නේ ටිකෙන් ටික. ඒකයි සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන බුදුරජාන් වහන්සේ වර්ණනා කළේ සාරිපුත්ත චේතාපි භික්ඛවේ ජනිත්ති එවං සාරිපුත්තෝ. මහණෙනි සාරිපුත්යන් වහන්සේ දරුවන් බිහි කරන අම්මා වගේ. සාරිපුත්තෝ භික්ඛවේ සෝතාපට්ටි ඵලේ විනේති. මහණෙනි සාරිපුත්තයන් සෝවාන් ඵලයට හික්මවයි. එතකොට ඒක තමයි අමාරු මේක. ඒ අමාරු මේක කරගත්තට පස්සේ එයා ටිකෙන් ටිකේ මාර්ගේ ගමන් කරනවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුල ධර්මයේ දියුණු කරන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් කෙනෙකුට අදහසක් තියෙනවා නම් එයා ඉස්සල්ලාම ඇති කරගන්න ඕනේ මොකද්ද? මේ ගෞතම බුද්ධ ශාසනය තුල සෝවාන් වෙන්න ඕනේ කියන එකයි. මේ අදහස තමන්ගේ හිතේ තියෙන්න ඕනේ. මොකද හේතුව මේ දුක ගැන අර්ථය මේ ජීවිතේ දිහා බලලා විතරක් බුදුරජාණන් වහන්සේ දුක මැන්නේ නැහැ. ඒ කියන්නේ මේ උන්වහන්සේගේ බලන්න දුක ගැන විස්තර කරන තැන්
උන්වහන්සේ ගාවට පටාචාරා දුවගෙන ආවා. සීයේ පැද්දුනා. ඉපදුනාට පස්සේ පටාචාරට මොකද්ද කිව්වේ? පටාචාර සාගර ජලයට වඩා ඔබ මේ සසරේ හිලු කඳුළු වැඩි කිව්වා. ඒතර දුක ගැන විස්තර කරන්නේ මේ අපිට පේන අපේ ඇහැට පේන සීමාව තුල නෙවෙයි. කෙලවරක් නැති භව ගමනක මේ දුක කරගහන් ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට එකම විදියට සමහර විට එයාගේ ඉරණම එකම විදියට එයාගේ ඉරණම හැදි හැදි යනවා. ආත්මෙන් ආත්මෙට එකම විදියට යනවා ඉරණම. ඒ එකම පුරුදු හිතපු පුරුදු ආත්මෙන් ආත්මෙට එකම විදියට යනවා. ඉතින් මෙහෙම ගිහිල්ලා කලාතුරකින් තමයි ওই තිරිසන් අපායට ගියපු කෙනෙක් සුගතියට වැටෙන්නේ. නැත්තම් තිරිසන් අපායට ගියාමයි. ප්‍රේත ලෝකෙට වැටුනොත් වැටුනමයි. නිරයකට වැටුනොත් වැටුනමයි. අසුර ලෝකෙට වැටුනොත් වැටුනමයි. ආයි ගැලවිලි බොරු. එතකොට මේ මනුස්ස ලෝකේ පරිසං වෙලා ඉන්නේ එකේ මෙතනින් දිව්‍ය ලෝකෙකට අපිට පයින්න බෑනේ. පැනගන්නවා කියලා එකක් කරන්න බෑ. අපි හේතු හදන්න ඕනේ. හේතුවෙන් ඵලෙ හැදෙනවා. ඉතින් අපි මේකෙදි ඒකයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හරි විදියට තේරුම් ගත්තම තියෙන වාසිය. මොකද හේතුව අපි පින අතහැරලා මාර්ගය අල්ලනවා කියන එක කරන්න බෑ. ඒක බොරු කතාවක්. පින අතහැරලා මාර්ගය අල්ලනවා කියන්නේ. මාර්ගය අල්ලනකොටම පිනත් අහු වෙනවා. පිනත් එක්ක යා මාර්ගේ යන්නේ. ඔන්න බලන්න අර සිද්ධියම ගම උදාහරණේ. මොකද්ද? අර වැසිසල්ුවේ කතාව. වැසිසල්ුවත් සිවුරට මහාන සහෝදරියට දුන්න ගෙනල්ලා. ඒ සහෝදරිය සිවුර මැහැව්වා. බුද්ධ කාලේ බුදුරජාන් වහන්සේ වැඩ ඉඳිද්දී පැවිදි වෙච්ච භික්ෂුවක්. දැන් පැවිදි වුණාට පස්සේ පින්නක කතාව නෙමෙයි යන්නේ. මාර්ගයේ වඩන කතාවක් නෙදී. මේ කාලේ නම් ඉතින් අපිට කීතයි වේර විහාර හදනවා, වන්දනාව යනවා. ඉතින් ඒ කාලේ මොකුත් නැහනේ. බුදුරජාණන් වහන්සේ බෑ දකින්නවා, ධර්ම ඉගෙන ගන්නවා, ප්‍රතිපත්ති පුරුදු කෙරෙන්න විතරයිනේ. ඉතින් එහෙම වෙද්දි තමයි ඔය වැසිසල්ුවක් හම්බ වුනේ. හම්බ වෙලා ඒ අක්කා හිටියේ, අක්කට ගිහින් දුන්නා අරන් තියන්නයි කියලා. ඉතින් අක්කා ඒ සිවුර තුනී කළා, ආයෙ රිද්දක් හදලා ඊට පස්සේ ආයෙ කාලේ ආවම මේ සිවුරම් මැහැව්වා. සිවුරම් මහලා සිවුරු රෙද්දම් මැහුවා. මැහුවට පස්සේ අක්කා හම්බෙන්න මේ ස්වාමීන් වහන්සේ වැඩියා. පැනලා කිව්වා අක්කේ අර සිවුරු රෙද්ද දෙන්න. මම සිවුරක් මහන්න ඉන්නේ කිව්වා. කියලා තව පොඩි නමලත් එක්කගෙන සිවුරු රෙදි කපලා සිවුර මහනවා දැන්. අක්ක දානමාන හදාගෙන ගේනවා දැන් මේ උන්වහන්සේ වැඩ හිටපු තැනට. එතකොට දැන් ගොන්න සිවුර මහලා ඉවර කළා. සිවුර කරලා පඳු පෙවලා සිවුර හොදට හැදුවා. හදලා ඔන්න සිවුරු වැලේ දැම්මා. කුටි වැලේ දැම්මා හිට මම් පුරවනවා. කවුද හිතන්නේ ඕකට හිත බැඳෙයි කියලා? හිට මම් පුරවනවා කියලා වැලේ දැම්මා. දැම්මහම ඔන්න රෑ වාතාමාරුවක් හැදිලා අපවත් වුණා. උපන්නේ කොහෙද? ආර සිවුරේ කාවෙක් වුණා. අවුගෙම කෙනෙක් ආසයි කෑමක් කන්න. ඔන්න අද ගෙනාවා. ගෙනලා ෆ්‍රිජ් එකේ දැම්ම හිට කන්න. රෑ මල. එතකොට බැරි වෙලාවත් මතක් වුණොත් උපදින්නේ කොහෙද? නේද? අපි එහෙම උපදීවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙම නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ මේකේ තියෙන අවිනිශ්චිතකම. වෙනස් වෙන සුළු බව. එතකොට දැන් අක්කා උදේ බලද්දී මේ තමන්ගේ මල්ලි ස්වාමීන් වහන්සේ අපවත් වෙලා ඉතින් අඩා දොඩා ඉතින් අවසන් කටයුතු කළා. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර මේ සවැත් නුවරම මේ සිද්ධිය වෙන්නේ. එතකොට ඒ සිවුර ගණ්ඩ සංඝයා හදනවා. දැන් අයිතිකාරය අපවත් වෙලානේ. දැන් සංඝයාට පූජා කරන. දැන් රහතන් වහන්සේලාට දෙන්න හදන්න සිවුර. ඒ සිවුරේ දැන් සිවුර ගන්නකොට දැන් සිවුර අරගත්තා. අරගෙන මේ සිවුරෙන් තිබ්බා. සිවුර අර කාවා සිවුර ඇස්සේ කෑයි ගහ යනවා.
මාසාන්තකදී ගන්නවා කියලා. දැන් බුදුරජාණන් වහන්සේ වාසනාවට වැඩ හිටිය නිසා උන්වහන්සේට මේ කාරණේ ඇහුණා. ඇවිල්ලා පණිවිඩයක් කැරියා වහාම සිවුර තියපු තැන තියන්න. තිබිච්ච තැනම සිවුර තියන්න ගන්න එපා. සතියක් යනකම් ගන්න එපා කිව්වා. එතකොට ඒ සිවුර තිබ්බා. දැන් ඒ වෙද්දී මේ පරිසරය යනවා කවුරු හිතන්නේ නැති ඒ වෙද්දී මෙයා හොඳ තැනක ගිහිල්ලා ඇති මගපල ලැබලා ඇති මොන හරි කතන්දර යන්න ඇති නේද? ඊට පස්සේ දවස් 7 ඉවර වුණා. බුදුරජාණන් වහන්සේ පණ්ඩිතෙක් කිරියා දැන් ගන්න සිවුර පාවිච්චි කරන්න කියලා. භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා ඇහුවා භාග්‍යවතුන් වහන්සේ අර සිවුර දවස් 7ක් ගන්න එපා කිව්වේ කාරණේ මොකද්ද? ඒකට කිව්වා මහණෙනි අර අපවත් වෙච්ච භික්ෂුව කාවෙක් වෙලා හිටියා කිව්වා. ඒ සිවුර ගන්නකට දේශසිත පහළ වුණා කිව්වා. ඒ කාවගේ හිතේ පහළ වුණා කිව්වා මේ මාසාන්තකදී පැහැර ගන්නවා කියලා. ඒක ගත්තනම් ඒක යන්නේ රහතුන්ගේ අතට කිව්වා. ගියවෙගම අර දේශසිතට බඳුන් වෙන්නේ රාතන් වහන්සේලා. ඒතර ඒ කාවා නිරේ යන්න තිබ්බා. ඒක වළක්වන්නයි කිව්වා. මේක කලේ. දැන් තුසිතේ ඉන්නවා කිව්වා. දැන් බලන්න තුසිතේ යන්න පෙන තිබිච්ච එක්කෙනා දවස් කීපයකට හරි නැවතිච්ච තැන. ඒතර බුදුරජාන් වහන්සේගේ කාලේ වෙච්ච එකක් මේක. එතකොට මේ භික්ෂුවට හිතුව ප්‍රමාණයට මේ මාර්ගයේ වැඩුන්නේ නැහනේ. තමන් මහසි ගත්තා කියලා. තමන්ට ඕන හැටියට වැඩුන්නේ නැහැ. තමන් මහසි ගත්තා කියලා. හැබැයි මේ මහසි ප්‍රතිඵලීරු තිබුණේ නැහැ. ඇයි? දිව්‍ය ලෝකෙ පැදෙව්වා. තුසිතට ගියා. අයි තුසිතේ උපන්නා කියන්නේ ආයි සෝවාන් වෙනවා. ඒ භික්ෂු සෝවාන් වුණා. ඊට පස්සේ දෙවියා සෝවාන් ඵලයටපත් වුණා. එතකොට ප්‍රශ්නට උත්තරේ හම්බුනේ නැද්ද? දැන් මේ පැවිදි වෙලා හිටිය ආත්මේ උත්තරේ ලැබුණේ නැහැ. නමුත් උත්තරේ ලැබෙන තැනකට තමන්ව අරගෙන ගියා. ඒ පින තමන්ව අරගෙන ගියා දෙවියන් අතරට. උත්තරේ තියෙන තැනකට අරගෙන ගියා. ඒක විසඳුමක් නෙමෙයි මේ වෙලාවේ. ඒක වලකින්න ගියා. අර පොඩි සිදුරෙන් ඇල්ම කියන පුංචි සිදුරෙන් ඒක වලකින්න ගියා. ඔය වගේ හොඳ තැන් වලට යන්න පින් තියෙන අය මේ ඇල්ම කියන දෙයින් එහෙම නැත්නම් ගැටීම කියන එකෙන් පහලට වැටිලා කොච්චර අමාරු වෙටිච්ච අය ඇද්ද මේ සසරේ. හොඳ තැන් වලට යන්න පුළුවන්කම තියෙන අය මරණින් මත්තේ. පොඩි දේවල් වලට ඇලිලා කොච්චර වැටිලා ඇද්ද පල්ලෙහාට. ඒක තමයි මේ පින තිබුණාට චතුරාර්ය සත්‍ය අවබෝධ නොකිරීමෙන් තියෙන අනතුර. එහෙනම් අපිට ඒකාන්ත විශ්වාසයකට යන්න ඕනේ අපි. මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමෙන් තොරව අපිට ඉස්තිරි විසඳුමක් නම් නැහැ කියලා. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් තොරව ඉස්තිරි විසඳුමක් නැහැ කියලා තමන්ට ඉස්තිරි විසඳුමක් නැහැ කියලා. තමන් ගන්න ඕනේ එහෙම. තමන්ට ඉස්තිරි විසඳුමක් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් තොරව නැහැ කියලා. ඒක ගන්න ඕනේ. ඊළඟට මේ පරිසරයේ ඉස්සරහට එන්න මේ ලෝකේ මනුස්ස ලෝකේ ගුණ ධර්මයන්ගේ පරිහානිය තියෙනවා. ඒක පැහැදිලිනේ. මනුස්ස ලෝකේ පැහැදිලිව ගුණ ධර්ම පරිහානිය තියෙනවා. මොකද්ද ගුණ ධර්ම පරිහානියේ ලක්ෂණ? නීතිගරුක නැහැ. නීතියකට ගරු කරන්නේ යහපත් පැවැත්මකට උදව්වක් නැහැ. කලබලයි. වේගින් සනෙන් ආවේගයටපත් වෙනවා. ආවේගයටපත් වුණාට පස්සේ ඒ පුද්ගලයාව හසුරවන්නේ ආවේගයෙන්. ආවේගශීලී සමාජයක නීතියකට කිසිම තැනක් නැහැ.
එතන ඉඳලා ಗುಣධර්ම ගැන කතා කරන්න බෑ. ඉතින් එහෙම ලෝකයක් තමයි දැන් හැදිලා තියෙන්නේ. ඒ නිසා වර්තමාන මිනිස්සෙකුට දෙවියන් අතර උපදිනවා කියන්නේ ලොකු අභියෝගයක්. එච්චරට මෙයාගේ මනුස්ස සිත සකස් වෙලා නැහැ. ඒතර මනුස්ස සිත පිළියෙල වෙන්න එයා මං හිතන්නේ මේ කරුණු දෙකම තදයට හිතට ගන්න ඕනේ. මොකද්ද? මම චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමෙන් තොරව මට මේකේ විසඳුමක් නැහැ කියන එක තදයට Tamanට තේරිලා තියෙන්න ඕනේ. අපි කියලා නෙමෙයි. අපි කිව්වොත් යන්නේ කොහොමද? චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් තොර විසඳුමක් නැහැ කියලා ස්වාමීන් වහන්සේ කිව්වා. ඒක කෙනෙකුගේ ප්‍රවෘත්තියක්. ඒ තවත් කෙනෙක් කියපු එකක් මතක හිටලා. එහෙම නෙමෙයි වෙන්න ඕනේ. Tamanට තේරෙන්න ඕනේ Tamanට විසඳුමක් නැහැ කියලා. ඒ Tamanට තේරෙන්නේ නැත්නම් Taman කොහොමද මේක හොයන් යන්නේ? පුළුවන්ද? Taman ධර්ම මාර්ගයේ හැසිරෙන්නේ නැන්නේ මේක Tamanට තේරුන්නේ නැත්නම්. ඊට පස්සේ කියයි ස්වාමීන් වහන්සේ කිව්වා චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් තොරව විසඳුමක් නැහැ කියලා. එතකොට ඒක වෙනත් කෙනෙකුගේ කීමක්. ඒක තමන්ගේ එකක් නෙමෙයි. එහෙම නෙමෙයි වෙන්න ඕනේ. මේ බුද්ධ දේශනා අනුසාරයෙන් තමන් එන්න ඕනේ තීරණයට. තමන් තීරණයට එනතුරු විසඳුම තමන් තුළ වැඩ කරන්නේ නැහැ. තමන් තුළ විසඳුම වැඩ කරන්න ගන්නේ තමන් ගන්න තීරණය මතයි. ඒ චේතනාව නෙමෙයිද කර්මය. ඒ තමන් තුළම චේතනාව පහළ වෙන්න ඉපෑ. එහෙම නැතුව මේක කොපි ගහන්න බෑ. එතකොට මේ අන්නේ විදිහට මේ තමන්ට චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් තුරව මේ මගේ මේ ප්‍රශ්නෙට විසඳුමක් නැහැ කියලා තමන්ට තේරෙන මට්ටමට තමන්ට දහම් කරුණු එකතු කරගෙන තියෙන්න ඕනේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා ආශ්‍රයෙන් සසර දුක වැටහිලා වැටහීමට උත්සාහය ඇති කරගන්න ඕනේ. එතකොට තමයි මොකද දැන් අපේ හිතේ ස්වභාවයට වෙනස් එකක්. හිතේ ස්වභාවය මොකද්ද? ලස්සනට ඉන්න ආසයි. රසවත් කෑම කන්න ආසයි. ලස්සන ගෙයක් දොරක් හදාගෙන ඉන්න ආසයි. අමුදරුවෝ ලස්සනට දරු මල්ලම් පිරිවරාගෙන කරදරෙන්නේ නැතුව ඉන්න ආසයි. ඔය ඇතරේ ගමන් බිමන් යන්න ආසයි. ඇහෙන් ප්‍රියමනාප රූප දකින්න ආසයි. කනෙන් ප්‍රියමනාප ශබ්ද අසන්න ආසයි. නාසයෙන් ප්‍රියමනාප සුවඳ දැනගන්න ආසයි. දිවෙන් ප්‍රියමනාප රස විඳින්න ආසයි. කයෙන් ප්‍රියමනාප පහස ලබන්න ආසයි. මේවා සම්බන්ධයෙන් හිත මේ අරමුණු වැළඳගෙන හිත හිතින් ආසයි. ඒතර ඒ ස්වභාවය නිසා අපි මේ ඇදිලා යන්නේ. මේ සසරට ඇදිලා යන්නේ ස්වභාවය නිසා. එතකොට මේ ඇදිලා යන එක අපි නවත්ත ගන්න බෑ එහෙම එක වෙල්ලේ. නමුත් ඒ අතරේ ලොකු දුකක් මේ සත්‍යය විඳිනවා. කායික දුක් විඳිනවා, මානසික දුක් විඳිනවා. ඒ කියන්නේ ප්‍රියයන්ගෙන් වෙන්නේ දුකත් විඳිනවා. අප්‍රියයන් හා එක්වීමේ දුකත් විඳිනවා. ඊළඟට මරණ දුකත් විඳිනවා. ශෝක දුකත් විඳිනවා. හදිසි අනතුරු සතුරු කරදර මේ වෙන දුක් විඳිනවා. මේ නොඑක ආකාරයේ දුක් විඳිනවා. මේ එතකොට මේ මනුස්ස ලෝකෙත් අපිට හිතන්න බැරි දරුණු දුක් මිනිසයන්ට අයිති වෙනවා. සත්ව ලෝකයේ සත්වයන්ට හිතන්න බැරි දරුණු දුක් අයිති වෙනවා. එතකොට අපිට අනිත් ලෝක පේන්නේ මනුස්ස ලෝකයේ මේ දුක පේනවා. දැන් ඔන්න බලන්න මනුස්ස ලෝකෙ මිනිස්සු විචිතුම් හොයාගෙන යනවා. ඔන්න ඊයේ පෙරේදාත් ගිලර මොහොත මැද්දේ ඔය ඉතාලියට කිට්ටු ග්‍රීසියට කොහෙද කිට්ටු වෙලා මොහොත මැද්දේ බෝට්ටුව ගිලෙද්දි මේ ඒ නිලධාරි ටිකක් අහක බලන් ඉන්නවනේ. ගිලින්නේ ඇරලා. ඒ කියන්නේ අර මේ රැකවරණ හොයාගෙන
එනවා මේ ඔය සිරියාවෙන් මේ අසරණ වෙච්ච පවුල් පිටින් සමහරු අම්මලා බඩදරු අම්මලා කිරිදරුව වඩාගෙන තා චූටි ළමයි බෝඩු පිටින් මුහුද මැද්ද ගිනිනවා. මේ දැන් ඉතින් ඒ නිසා මේ ජීවිතේ මිනිස්සු පිටක් හොයාගෙන දුවද්දී මේ වෙන්නේ. කෙලවරක් නැහැ මිනිස්සුන්ට වෙන දුක. ඒ අතරේ තිල්ලුවේ තරඟ රූප රැජිනි තෝරනවා ක්‍රිකට් ගහනවා මැඩි පෙන්නනවා. ඉතින් මේවත් ඒ ඇස්සේ යනවා. ඉතින් මේ කොහොම මැද්දෙන් මිනිස්සු ආස කරන්නේ මොකේද? Tamanට ආස්වාදයේ ලබා දෙන්නේ යමක්ද? සතුට උපද්දවා දෙන්නේ යමක්ද? ඒක බල බල ඉන්න තමයි හිත ආස. එතකොට ඒ ආස කරන දෙයට ඇතුලෙන් අර දුක කියන එකක් තියෙනවා. එතකොට මේ දුක කියන එක පේන්න ඕනේ. මේක මට නම් මේ දුක නැවත නැවත විඳින්න නම් බෑ. මට නම් එපා කියලා නිශ්චයකට එන්න. තමන්ගේ හිත තුලින් තමන්ට තීරණයකට එන්න නම් තමන්ට යම්කිසි වැටහීමක් ඇති වෙන්න ඕනේ. ඒ වැටහීම ඒ නිතරම ඒ විදිහටම තියෙයි කියලා මම විශ්වාස කරන්නේ. ඒ නිතරම හැමදෙස්සෙම මේ මායාකාරී ලෝකෙ පෙන්වන්නේ වෙනින්ද යන්නේ. නමුත් අර පෙන්වන දේ ඇතුලෙන් ඇත්ත දකින්න හිත පුරුදු වුණාම ටික ටික යා දක්ෂ වෙනවා සසර දුක දකින්න. ඒ සසර දුක දකින තේරුම් යන වෙලාවට මොකක්ද යාට ඇති වෙන දේ? යාට කලකිරෙනවා. අනේ මෙහෙම සසරකද මෙච්චර කල් මම මේ ආවේ. මෙහෙම සසරකද මට දිගින් දිගට යන්න තියෙන්නේ. මෙහෙම සසරක මම මොනතරම් කර්ම රැස් කරලා ඇද්ද? මම මොනතරම් කර්ම විපාක විඳ ඇද්ද කියලා එහෙම තේරෙන්නේ. ඊට පස්සේ තමයි යාට එන්නේ මට විසඳුමක් නැහැ මේකේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමෙන් තොරව මට මේකට වෙන උත්තරයක් නම් නෑ කියලා Tamanටමයි තේරෙන්න ඕනේ. වෙන කෙනෙකුට නෙමෙයි. ඊට පස්සේ තමයි Taman තේරුම් ගන්නේ Tamanට මේ වටහා ගන්න තියෙන ප්‍රමාණය අඩු වැඩිය. තේරුම් අරගෙන ඊට පස්සේ තමයි Taman කල්පනා කළා එහෙනම් මට මේක දිනු කරගන්න බැරි වෙලා මම මලොත්. බැරි මිනිස්සු මැරෙන හැටියට බැරි වෙලා මම මැරුණොත් මට ආයි මෙහෙට ආවොත් නම් මට මුකුත් කරගන්න බෑ. මම දෙවියන් අතරට යනවා. මම කියලා ආන්න එතකොට තමයි දේවතානුස්සති නිකම්ම වැඩෙනවා යාට. ශේක බල එයා හොඳට අල්ල ගන්නවා ඊට පස්සේ. ඊට පස්සේ යා දෙවියන් අතරට යන්නේ. ඒ කියන්නේ දෙවියන් අතරට යාට උපැත්තියක් ගෙනත් දුන්නොත් අර හැකියාවල් එක්ක තමයි එන්නේ. ඊට පස්සේ එතනදිත් එයා හොයන්න ගන්නවා ආයේ මේකෙන් මිදෙන්න තියෙන මාර්ගය. මෙව හිතේ පළපදියම් වෙන්නේ නැතුව අපිට ඒක કૃත්‍රිම විදියට ඇති කරගන්න බෑ. કૃත්‍රිම විදියට ඇති කරගන්න දෙයක් පවතින්නේ නැහැ. ඒක නැති වෙලා යනවා. ස්වභාවිකව හැදෙන එකක් තමයි ටික ටික හැදෙන්නේ. දැන් බලන්න හිතලා සෝවාන් ඵලයට හැබෑ ලෙසම කෙනෙක් සෝවාන් වුණොත්, සෝවාන් මාර්ගයේ ගමන් කළොත් හැබෑ ලෙස මුලා නොවි සෝවාන් ඵලයටපත් වෙයි. එතකොට සෝවාන් ඵලයටපත් වුණොත් එයාට සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස නැති වෙයි. කෙනෙකුට එහෙම නැති වුණොත් එයාට සක්කාය දිට්ඨියෙන් තොරව හේතුඵල වශයෙන් බලන හැකියාව ඇති වෙයි. ඒ හේතුඵලනේ ඇති වෙයි. ඒ මොනොත් එයාට ටිකෙන් ටික එයා ඒ විදිහට හිත යයි. ආය අමුතියෙන් කවුරුවත් එයාව අමුතියෙන් දක්වන්න දෙයක් නැහැ. ධර්මය අල්ලන් යයි. අනතුරු තියෙන්නේ ඊට මෙහා. අනතුරු තියෙන්නේ මේ ධර්ම මාර්ගයට යොමු නොවි සිටින තාක්. ඒ මේ ජීවිතේ මෙහෙම පෙන රැස් කරගෙන ඉන්නවා. ඊළඟ ජීවිතය හම් වෙනවා. ඒක දැන් බලන්න මේ ජීවිතෙත් එහෙම වෙනවනේ. අර උපාසක කෙනෙක් සතියක් සිල් සමාදන් වෙලා හිටියා. ජේතවනාරාම. පාන්දර යාමේ ආචිරවතී ගඟට ගියානේ මොන හොදන්න. පාන්දරෙන් ගියා පහට විතර ගියා. යාන්තම් එළිය වැටිගෙන එකට ගියා ආචිරවතී ගඟට.
දැන් සාමණේරයන් වහන්සේලාත් ගිහිල්ලා මේ කලගෙඩි අරන් පෙන් අරන් ඉන්න. එතකොට සාමණේරයන් වහන්සේලාත් ගිහිල්ලා ඉන්නකොට යනකොට මේ උපාසකෝන්නේ මැරිලා. කොහොමද බැලුවම ගහලා මරලා. කොහොමද ගහලා මරලා තියෙන්නේ? ඒ උපාසකෝන්නේ තනියම එතනට යද්දී හොරෙක් දුවගෙන එනවා ආභරණයක් හොරකම් කළා. හොරා මෙතන ආභරණය අතහැරලා දුවනවා. මිනිස්සු ඇවිල්ලා මේ උපාසක හොරා කියලා හිතලා ගහලා යනවා ආභරණෙත් අරගෙන. බුදුරජාණන් වහන්සේ ළඟට මේ සාමණේර නමලා ගියා. ගිහිල්ලා කිව්වා භාග්‍යවතුන් වහන්සේ සතියක් මේ උපාසක සිල් අරන් මේ හිටියා. අද පාන්දරින් ගිහිල්ලා අචිරවතියට ගිහිල්ලා මෙහෙම මේ නොකල හොරකමකට අහුවෙලා මේ මිනිස්සු ගහලා මරලා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ ආත්මෙ නම් මේ වෙච්ච විදිය හරි නෑ තමයි. නමුත් එයාම කරගත්තු එකක් ඒවා පෙර ආත්මික. එතකොට බලන්න මේ සංසාරේ එන දේවල් එක එක විදියට එක එක ආත්මෙට කැරකි එනවා. කැරකි එනවා. හිතන්න බැරි විදියට මිනිස්යන්ට. ඒ නිසා අර චතුරාර්ය දැන් මේ උපාසක ඒ වෙද්දි චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා හිටියනම් ප්‍රශ්න ඉවර නැද්ද? ඉවරයි. නැත්තම් කෙලවරක් නැහැ. ඇයි තව අවස්ථාවක් තියෙනවා මේ යාගයකට එළුවෙක් මරන්න ගෙනල්ලා දැන් ඉතින් මේ බ්‍රාහ්මණය එළුවා ගෙනාවා. එළුවා ගෙනල්ලා ඒ බ්‍රාහ්මණය සේවකයන්ට කිව්වා මේ ගඟට ගෙනිල්ලා හොඳට නාවගෙන මේකට මල් මාලයක් දාලා අරන් වරෙන් මේ යාගෙට මරන්න කියලා. ඉතින් ගඟට ගෙනිල්ලා එළුව නෑවුවා. නාලේ වෙරළ තිබ්බහම එළුව hina වුණා. ටිකක් වෙලාවකට එළුව ඇඬුවා. ඊට පස්සේ මේගොල්ලෝ ගිහින් මේ එළුව එක්කන් ගිහලා කිව්වා හරි වැඩි. මේ එළුව එකපාරට hina වුණා. ඊට පස්සේ ඇඬුවා කිව්වා. ඉතින් බ්‍රාහ්මණය එළුව ගෙනල්ලා ඇහුවා එළුව මොකද මෙහෙම කළේ කියලා. ඉතින් කිව්වා බමුණ මම මීට ආත්ම භාව 500කට කලින් අපේ ගෙදරට යාළුවෝ ආවා. මම පාටියක් දාන්න එළුවෙක් මැරුවා. මරලා මේ යාළුවන්ට කන්න දුන්නා. එදා ඒ ආත්මෙන් පස්සේ මට මනුස්ස ආත්මයක් හම්බුන්නේ නැහැ. උපනුපන් ආත්මේ මගේ බෙල්ල කැපුවා. ඉතින් මට මේ ආත්මේ 500 වෙනි ආත්මේ මේකෙන් පස්සේ මගේ ඒ කර්මය ඉවරයි. ඒක මට hina ගියේ. එතකොට එහෙනම් ඇඬුවේ මොකෝ? ඇඬුවේ මට ආйти වෙච්ච කර්මය උඹට ආйти වෙනවා කිව්වා. අද උදැන් ඔබ මාව මරලා මං විඳපු කර්මය උඹ විඳිනවා. ඒක දැකලායි මම මේ ඇඬුවේ කිව්වා. එළුව එතකොට බ්‍රාහ්මණයා කිව්වා එහෙනම් එළුවෝ උඹ මම මේ අද නිදහස් කරනවා මරණයෙන්. අබේ දානේ දෙනවා. එළුව කියනවා ඒක හරියන්නේ නැහැ කිව්වා. අදින් මගේ ආයුෂ ඉවරේ මට අද මේ මොන දෙන්න වෙනවමයි මට මේ කර්මෙන්ට කිව්වා. නෑ එහෙම වෙන්න දෙන්නේ අපි බේරෙනවා කිව්වා. කියලා සේවකයන්ට කතා කරලා කිව්වා මේ එළුවට අත තියන්න එපා. මේ එළුවට ආදරෙන් සලකාපන්. මම අබේ දානේ දුන්නා කිව්වා. එළුවත් එක්කගෙන ගල් තලාවකට අතරින් යද්දි ගල් තලාවක පොඩි පඳුරක් තිබ්බා මේ ගස් කොළන්. එළුවා මේ පඳුරට ගිහිල්ලා එතන තව ගලක් තිබ්බා. ඒ ගලට කකුල් දෙක තියලා ඉස්සිලා අර ඒ ගහේ කොළ කකා හිටියා. එතකොට අකුණක් ගැහුවා. අකුණ අර ගලේ පතුරට වැදිලා ඒ පතුරක් එළුවගේ බෙල්ලට වැදිලා බෙල්ල කැපිලා මැරුණා. ඒ නිසා මේ කර්මය කියන එක පස්සෙන් එද්දී පින යටපත් කරා විපාක එනවා. පින මැඩගෙන විපාක එනවා. පින මැඩගෙන විපාක එන එක අහන දෙයක්ද? මුගලන් මහරහතන් වහන්සේගේ රහත් ඵලයත් මැඩගෙන ගියානේ. කර්ම විපාකේ. දැකද උන්වහන්සේ පිරුණම් බාපු හැටි. ඉතින් මේ බඳු ලෝකික අපි ස්ථිරවම අපිට තියෙන විශේෂම මොකද්ද? සෝවාන්
ඵලයට බුදුරජාණන් වහන්සේ නොයෙක් උපමාවලේ උපමා ඔක්කොම කිව්වත් පාඩු නෑ. උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි හිමාල පර්වතේ නැති වෙලා ගිහින් ඉතුරු වෙනවා අබෑට 7ක්. කියන මහණෙනි හිමාල පර්වතේ නැති වෙලා ගිහිලා එතන පර්වතේ වෙනුවට ඉතුරු වෙන්නේ අබෑට 7ක්. එතකොට මහණෙනි නැති වෙලා ගිය හිමාල පර්වතයේ විශාල අර ඉතුරු වෙච්ච අබෑට 7ද. භික්ෂුන් වහන්සේලා කියනවා භාග්‍යවතුන් වහන්සේ මේ ඉතුරු වෙච්ච අබෑට 7 වගේ තියෙන ප්‍රමාණය පස් ටික ඊටාම සුවල්පයි. ආර නැති වෙච්ච හිමාල පර්වතේ මහා විශාල දෙයක් නැති වුණා. ඒ වගේ එතකොට බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි මේ වගේ තමයි යමෙක් සෝවාන් ඵලයටපත් වුණොත් එයාට විඳින්න තියෙන දුක අබෑට 7 වගේ එයා නැති කරපු දුක හිමාල පර්වතේ වගේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඊළඟට කියන මහණෙනි කෙනෙක් පුරුෂයෙක් සාගර ජලයට ඇඟිල්ල දාලා වතුර බින්දු දෙකක් ගොඩට ගන්නවා. ඊට පස්සේ අහනවා ගොඩාක් වතුර තියෙන්නේ මොකේද? ගොඩට ගත්ත වතුර බින්දු දෙකේද සාගර ජලයේද? ඉතින් කියනවා භාග්‍යවතුන් වහන්සේ ගොඩට ගත්තු නැති සාගර ජලයේ සාගරීය ඇති ජල ස්කන්ධය අති විශාලයි. ගොඩට ගත්තු ජලය ඉතා ස්වල්පයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඒ වගේ තමයි යම් කිසි කෙනෙකුට ධම්මචක්කු දහම්මැස ලැබිලා එයාට උපදින්න තියෙන ආත්ම 7ක් නම් ඒ ආත්ම 7 දුක අර ගොඩට ගත්තු වතුර බින්දු දෙක වගේ කියනවා. එයාගේ නැති වෙච්ච දුක අර සාගර ජලයේ ඇති මහා ජලස්කන්ධය වගේ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි එදා උන්වහන්සේ නියපොත්තට පස් බිඳක් ගන්නවා. අරන් අහනවා මහණෙනි මම මේ නියපොත්තට පස් බිඳක් ගත්තා. දැන් බලන්න මහණෙනි මම නියපොත්තට ගත්ත පස් බිඳද වැඩි මහා පොළවේ පස්ද? ඉතින් කියනවා භාග්‍යවතුන් වහන්සේ මේ මහා පොළවේ පස් ප්‍රමාණය අති විශාලයි. නියපොත්තට ගත්තු පස් ප්‍රමාණය ඊටාත්ම ස්වල්පයි. මහණෙනි මේ වගේ තමයි කියන යම්කිසි කෙනෙක් චතුරාර්ය සත්‍ය දර්ශනය එහෙම නැත්නම් සත්‍ය ඥානයට පැමිණිලා ධම්මස ලබා ගත්තද එයා නැති කරපු දුක මහා පොළොව වගේ. එයාට විඳින්න තියෙන දුක නියපොතට ගත්තු පස් ටික වගේ. මනුස්ස ජීවිතේ කරදරයේදී ඔබට මෙහෙම සිතවිල්ලක් එන්නේ නැද්ද? අනේ අපි මේ දුකෙන් නිදහස් වෙන්නේ කවද්ද කියලා සිතවිල්ල එන්නේ නැද්ද? මේ සිතවිල්ල එනවා. මේ සිතවිල්ල එන්නේ නැත්නම් එයාට දුක තේරෙන්නේ නැහැ. ඉතින් මේ සිතවිල්ල එනකොට අපිට යන්නේ නමන්නේ. මොකද අපිට සමාජයට අපිට දුවලා බේරෙන්න පුළුවන් නම් මේ දුකින් අපි දුවන්න පටන් ගන්න ගොඩක් කල නැද්ද? දුවලා බේරෙන්න බෑ. විඳවලා ඉවරකුත් නැහැ. විඳවලා බේරෙන්නත් බෑ. ඒ විඳවිල්ල තියෙන්නේ පෑ සීමාවක්. සීමාවක් නැහැ මේ විඳවිල්ලේ. එතකොට මේ විඳ යන දුක ඉවර වෙන්න පටන් ගන්න කවද්ද? සෝවාන් වෙච්ච දවසට. මේ උපමා ආශ්‍රයෙන් ඔබට ඒක තේරුණාද? මේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ නියපොත්ති උපමාව, නියපොත්තේ පස් චුට්ටක් ගත්තු, සාගරයේ ජලයේ උපමාව, හිමාල පර්වතයේ උපමාව, මේ උපමා ආශ්‍රයෙන් ඔබට තේරෙන්නේ නැද්ද මේ දුකින් නිදහස් වෙන්න ඕන කෙනෙකුට උත්තරේ තියෙන්නේ කොහෙද? සෝවාන් ඵලයේ තුල. සෝවාන් වීම තුල තමයි යාට උත්තරේ තියෙන්නේ. ඒ සෝවාන් වීම ඔබට කවුරු හරි කිව්වොත් මම සෝවාන් කරන්නම් බය වෙන්න එපා කියලා ඒක සැකකටයුතුයි. ඇයි? පුද්ගලිකව සෝවාන් කිරීමක් නැහැ. ඒ නිසා ඒක සැකකටයුතුයි.
පුද්ගලිකව සෝවාන් කරන්නේ නැහැ. එහෙනම් ධර්මයක් විසින් කරන දෙයක්. පුද්ගලික කරන එකක් නෙමෙයි. එතකොට පුද්ගලිකව සෝවාන් කරනවා නම් එහෙනම් මේ මාර්ගඵල පුද්ගල ප්‍රතිබද්ධයි. ධර්මයට ප්‍රතිබද්ධ එකක් නෙමෙයි. ඒ කියන්නේ ඕන්න මම කෙනෙක්ව සෝවාන් කළා. ඊට පස්සේ මගෙන් සෝවාන් ඵල ලැබිච්ච කෙනෙක් තව කෙනෙක්ව සෝවාන් කළා. එයා තව කෙනෙක්ව එහෙනම් සෝවාන් වෙච්ච එක්කෙනෙක් සෝවාන් කරනවා. සෝවාන් වෙච්ච එහෙම එකක් නෙමෙයි මේක පුද්ගල ප්‍රතිබද්ධ එකක් නෙමෙයි. මේක ධර්මයේ හා බැඳිච්ච එකක්. අනුරාධපුර යුගයේ හිටියා මහා සිව කියලා හාමුදුර කෙනෙක්. උන්වහන්සේ සෝවාන් වෙච්ච කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ ත්‍රිපිටක ධාරී. හැබැයි උන්වහන්සේට තිබුණ අපූර්ව හැකියාවක් ධර්මයේ විස්තර කරන්න. එතකොට උන්වහන්සේ ළඟට ඇවිත් පිරිස් පැවිදි වුණා. පැවිදි වෙච්ච පිරිස් ගණන 30000ක්. එතකොට මේ 30000ම උන්වහන්සේගේ ධර්ම කතාව අහලා ධර්ම විස්තරය අහලා මාර්ගඵල ලැබුවා. එහෙනම් මාර්ගඵල උන්වහන්සේ දුන්නා නෙමෙයි. මාර්ගඵල ධර්මයේ තුල මාර්ගය තියෙනවා. අපි ඒක නිවැරදි කර ගන්න ඕනේ. ධර්මයේ තුල මාර්ගය තියෙනවා. ඒ මාර්ගයේ හොඳට පුද්ගලිකට ප්‍රගුණ වුණොත් ඵලයටපත් වෙනවා. මේක හරියට තේරුම් ගත්තොත් කිසි අවුලක් නැහැ. කාටවත් තමන්ව රවට්ටන්නත් බෑ. තමාට වැටෙන්නේ නැහැ. එතකොට මාර්ගය කොහෙද තියෙන්නේ? ධර්මයේ තුල. භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ වචනය තුල මාර්ගය තියෙනවා. ඒ මාර්ගයේ ප්‍රගුණ කළොත් ඵලයටපත් වෙනවා. ඒකේ එතන තියෙන නිසර්ග සිද්ධිය. නිසර්ග සිද්ධියක් කියන්නේ ඒකේ එතන තියෙන සිද්ධ වෙන්න නියමිත එකක්. මාර්ගය හොඳට ප්‍රගුණ වුණොත් ඵලයටපත් වෙනවා කියන එක. එතකොට මේ මහසිව ස්වාමීන් වහන්සේ මේ විදිහට පිරිසට කරද්දී සමහර භික්ෂුන්ට මාර්ගඵල ලබද්දී පෙර ආත්මේ හැකියාවල් මතුවුණා. සමහර භික්ෂුන්ට පුළුවන් වුණා අනුන්ගේ සිත් දකින්න. ඉතින් දැන් ගුරුන් වහන්සේගෙන් උපදේශ අරන් භාවනා කරපු මේ ගෝලියෝ රහත් ඵලයටපත් වුණා. පත් වෙලා බැලුවා ගුරුන් වහන්සේ බැලුවම මාර්ගඵල ලැබලා නැහැ. ඒක තියෙන උන්වහන්සේටත් අපි මේක අනේ ස්වාමීනි ඔබ වහන්සේ පොඩ්ඩක් මහන්සි ගන්න මේකට කියලා කිව්වා. එතකොට ගුරුන් වහන්සේට කොච්චර මේ මාර්ගය පිළිබඳ පැහැදිලිකම තිබ්බද කියන්නේ ගුරුන් වහන්සේ කිව්වා අනේ මට දවස් 3ක් ඇති කිව්වා. කියලා එහෙමනම් කමන්නේ ස්වාමීනි දවස් 3ට හරි මහන්සි ගන්න කිව්වා. ගියා. දවස් 3ක් ගියාම දවස් 3 මුකුත් නැහැ. ඊට පස්සේ හිතුවා මේ වස් කාලේ නම් මං එන්නේ. මාස 3 වුණා. දවස් 3. වස් කාලේ හිටියා. ඒ වසෙත් මුකුත් නැහැ. ඊට පස්සේ ඊළඟ අවුරුද්දේ හිටියේ ඔහොම 30 අවුරුද්දක් ගෙවුණා. සක්මනුත් අතෑරියා. සක්මන අතෑරියාම මේ සතපෙන ඉරියව්ව අතෑරියා. සක්මන් කරන්න ගත්තාම සක්මනේදී උන්වහන්සේගේ මේ යටිපතුල් පිපුරුවා. පිපුරන්න ගමේ ළමයි ඇවිල්ලා යටිපතුල හිමීට පිපුරුපු තැන් මහනවා. ඉතින් අන්තිම වෙද්දී අන්තිමට බැලුවම 30 අවුරුද්දක් ගෙවුණා. 30 වෙනි අවුරුද්දේ දැන් හෙට වස් පවාරණය කරන දවස. මේ වස් සමාදන් වෙන දවස. උන්වහන්සේට තනියම මතක් වෙද්දී කඳුළු හැලුණා. කඳුළු කඩාන වැටුණා. අනේ මම මෙච්චර 30000ක් රහත් වෙන්න ධර්මයේ කිව්වා. මට තාමත් මේක කරගන්න බැරි වුණා කියලා කඳුළු හැලෙන්න කඩා වැටුණා. එතකොට තවත් කෙනෙක් කඳනවා ඇහෙනවා. උන්වහන්සේ බැලුවාට පිට බලද්දී උන්වහන්සේට පේන්න එනවා දෙවි කෙනෙක්. ඒ වෘක්ෂ දේවතාවෝ. ඇයි දෙවියනි අඬන්නේ? අනේ මාත් අඬන්නේ මගපල ඇඬීමෙන් මගපල ලැබෙනවා ඇති ඔබ වහන්සේට. ඒ නිසා මටත් මේ අඬලා මාර්ගයක් ඵලයක් ලබා ගන්නයි කියලා. එතකොට උන්වහන්සේ Tamanටම අවවාද කරගත්ත මහා සිව බලාපන් දෙවියොත් ඔබට උච්චං කරනවා. දැන්වත් ඔබ හරි විදිහට මේ මහා බලාපොරොත්තු අතහැරලා ඔබ උපේක්ෂාවට පත් වෙයන් කිව්වා. අන්නේද අහුණි මාර්ගේ. එදා පාන්දර වෙද්දී
රහත් ඵලයටපත් වුණා. එතකොට බලන්න මේ ධර්මයෙන් නේද මේ ඔක්කොම කරලා තියෙන්නේ. මේක මම මගපල දෙන්නම් මගේ ළඟට වරෙන් කියන න්‍යායක් මේකේ නෑ. මම ඊතර වුණා මම පෙන්නන්නම් කියලා එකක් නෑ. මම පෙන්නන්නම් කියපු ගමන් සැක කරන්න ඕනේ. ඇයි මේක මම පෙන්නන්නම් කියලා කතාව කියන්න පුළුවන් භාග්‍යවතුන් වහන්සේට පමණයි. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට කියන මහණෙනි එන්න මම අනුශාසනා කරන්න මම මාර්ගය කියන්නම්. ඒ මම මාර්ගය කියන හැටියට ගමන් කළොත් ඵලයටපත් වෙයි කියන. එතනත් එහෙමයි කියන්නේ. එතකොට එහෙනම් මෙතන ශ්‍රේෂ්ඨ මොකද්ද? ධර්මයමයි. ධර්මයෙන්මයි කළා දෙන්නේ. ධර්මයෙන්මයි ඉස්මතු කළා දෙන්නේ. එතකොට පුද්ගලයෙක්ට බැඳෙන්නේ කෘතු ගුණ මතයි. කෙලෙහි ගුණ මතයි. එතකොට මේ ධර්මයෙන් පුද්ගලයෙක් යම්කිසි ගුණ ධර්මයක් ලබා ගනිද්දී ඒ ගුණ ධර්මයේ ලබා ගන්න උදව්ව ලැබෙන්නේ ධර්මයෙන් නම් ඒ ධර්මයේ පෙන්වුවේ කල්යාණ මිත්‍රයෙක් නම් අන්නේ කල්යාණ මිත්‍රයා කෙරෙහි කෙලෙහි ගුණ දක්වනවා. ඒක ධර්මයෙන් වෙන එකක්. ඒ ධර්මය නැත්තම් ඒක වෙන්නේ නැහැ. ඒකයි මේ ධර්මයේ තියෙන ස්වභාවය. එතකොට ඒ ධර්ම මාර්ගයේ තුල එහෙනම් අපි මේ නැවත ඉපදී යන මේ බිහිසුණු ගමන හේතු ප්‍රත්‍යයන්ගෙන් හේතුඵල ධහමට යටත්ව නම් මේක වෙන්නේ. මේ හේතුඵල ධහමට යටත්ව මේක වුණාට මේ සිද්ධිය අපි එක එක්කිනා දිහා බලන්නේ වෙන වෙනමනේ. මේ අසවලා, මේ සුමනා, මේ සුජාතා, මේ මල්ලිකා එහෙමනේ බලන්නේ. මේ මම එහෙමයි බලන්නේ. එහෙම අපි වෙන් වශයෙන් බැලුවට හැමතැනම තියෙන එකම ධර්මතාවයක්. මොකද්ද? හැමතැනම තියෙන්නේ ආයතන 6ක්. හැමතැනම තියෙන උපාදානස්කන්ධ 5ක්. හැමතැනම තියෙන්නේ පටිච්චසමුපාදේ මේ හේතු 12ක්. ඒව තමයි කැරකි තියෙන්නේ. නමුත් ඒවට අදාළ යම් අනන්‍යතා කියන්නේ ඒටම හඳුනා ගන්න තියෙන විශේෂ ලක්ෂණ. ඒවා තියෙනවා. හඳුනා ගන්න තියෙන විශේෂ අනන්‍යතා තියෙනවා. ඒ අනන්‍යතා තියෙන්නේ වෙනස් වෙන ලෝකයේ තුල කරන කර්මයට අනුවයි. කර්මයට අනුව එක අනන්‍යතා තියෙනවා. වෙනස් වෙන එක ගති ලක්ෂණ හිටිනවා. එතකොට දැන් බලන්න දවසක් මේ උපාලි මහරහතන් වහන්සේ පිටිපස්සෙන් සක්මන් කරන සංඝ පිරිසක් බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි බලන්න මේ ඔක්කොම විනීගරුකයි කිව්වා. ආනන්ද යන වහන්සේ පිටිපස්සෙන් තව පිරිසක් සක්මන් කරනවා. මහණෙනි අර බලන්න ඔක්කොම බහුශ්‍රුතයි. අනුරුද්ධයන් වහන්සේ පිටිපස්සෙන් තව පිරිසක් සක්මන් කරනවා. මහණෙනි අර බලන්න මේ පිරිස ඔක්කොම දිවස්ලාභින්. සාරිපුත්තයන් වහන්සේ තව පිරිසක් සක්මන් කරනවා. මහණෙනි අර බලන්න අර පිරිස ප්‍රඥාවන්තයි. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ පිටිපස්සෙන් තව පිරිසක් සක්මන් කරනවා. මහණෙනි අර බලන්න අර පිරිස ඉරිදිලාභින්. දේවදත්ත පිටිපස්සෙන් පිරිසක් සක්මන් කරනවා. මහණෙනි අර බලන්න ඔක්කොම පව්කාරයෝ කිව්වා. ඒ බලන්න වෙනස. මේ අනන්‍යතාවයේ කිවුනට අනාත්මයි. ඒතර ඒ ස්වභාවය ගැන තමයි අපි හවසට අපි විස්තර කරන්න හිතන් ඉන්නේ පරිසම්පාදෙන්. මම මේ දැන් උදේවරු කියන්න කල්පනා කළේ මේ අපිට ලැබෙන විසඳුම් දෙක. මොකක්ද මේ විසඳුම් දෙක? తాවකාලික විසඳුමයි ස්ථිර විසඳුමයි. తాවකාලික විසඳුම මොකද්ද? පින රැස් කිරීම. ස්ථිර විසඳුම මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම. හැබැයි මේ తాවකාලික විසඳුම අතෑරලා ස්ථිර විසඳුමට යනවා කියන එකක් වෙන්නේ නැහැ. දෙකම එකට යන්න ඕනේ. මේක තේරුම් ගන්න තියෙන්නේ. පින රැස් කරමින් තමයි කරන්න ඕනේ. නැත්තම් මේ රහතන් වහන්සේලා තමයි දැන් අනුරාධපුරේ රුවන්වැලි මහා සෑය පෙන්නලා මේ මෙතන භාග්‍යතුන් වහන්සේගේ ද්‍රෝණය ධාතු පීඨපු සෑය පිහිටන්නේ. කවුද ඒක කිව්වේ? මිහිඳු මහ රහතන් වහන්සේ. මේ මෙතන තූපාරාමේ මිහිඳු මහ රහතන් වහන්සේ මේ මෙතන තමයි සීමා බෝධි පිහිටන්නේ. මිහිඳු මහ රහතන් වහන්සේ එහෙම කියලා නැවතුන්නේ ඒවට ඒ තැන් වලට මල් පූජා කළා. ඒ තැන් වලට මේ මෙතන තමයි සංඝයා දානි වළඳන්නේ.
මේ මෙතන තමයි ලෝවා මහපාය හැදෙන තැන. මෙතන තමයි සංඝයා පෝය කරන්නේ කියලා මල් පූජා කළා. ඒතර රහතන් වහන්සේ පෙන්වා දුන්නා ස්තූප වන්දනාව. විහාර පෝය කිරින තැන්. ඉතින් රහතන් වහන්සේ තිබුණා කියන්නේ දැන් මේක ඒ වෙද්දි මිනිස්සු බෞද්ධ සංස්කෘතිය දන්නේ නැහැ. මොකුත් දන්නේ නැහැ. ඉතින් මිහිඳු මහ රහතන් වහන්සේ තිබුණනේ අර මාර්ගයේ ප්‍රතිපදාව විතරක්ම කියලා දෙදින්න. මුල් කාලේ මාර්ගයේ ප්‍රතිපදාව විතරක්ම කිව්වා. කියලා ඒක තේරුණාට පස්සේ මිනිසුන්ට මෙන්න මේවා විහාර, මේ මෙතන හැදෙන චෛත්‍ය, මෙතන බෝධිය, මෙතන සීමා මාලකේ මේ ඔක්කොම පෙන්නලා දුන්නා. සීමා ලකුණු කළා. ඉතින් ඒකෙන් නේද මේ ඔක්කොම මේ ප්‍රවැත්මට උදව් ලැබුණේ. ඊට පස්සේ හදපු ඇති කරපු ඔක්කොම අය බොහෝ පින් කරගෙන කොහෙටද ගියේ? දෙවියන් අතරට ගියා. දෙවියන් අතරට ගිහලා නිකන් හිටියේ නෑ. මගපල ලැබුවා. ඒ ඔක්කොට මේ පාර කැපුණා. ඒ නිසා පිනත් අල්ලගෙන ගියේ. තවත් මෙවැනි ධර්මදේශනා නැරඹීමට නමෝ බුද්දාය YouTube channel එක subscribe කරන්න.